හරි ගිය සතියේ අපි එන්තැල්පි ටියුට් එකේ 40 වෙනි පිටුවේ ඉඳලා ගණන් ටික හදන්න කියලා තියෙනවා. එතකොට 48 දක්වා ඔන්න ටට්ටක් ගාලා කියාගෙන යන්න මේ දොර හැමෝගෙම උත්තර ටික එකම නම් අවුලක් නැහැ ප්‍රශ්නයක් නැහැ. වෙනස් ඒවා තියෙනවා නම් සාකච්ඡා කරමු. හරි. දෙකට මොකක්ද ආවේ දැලිස ශක්තිය? ඔන්ලයින් කට්ටියත් කියන්නේ හැදුවනා. තියෙන 67යි. හැමෝටම ආවනේ. යතුරු ඉන්නෝනේ. අමුතු වෙල නැහැ කියලා ගෙදර ගිහිල්ලා. තියෙන 67. ආවේ නැහැ යතුරු? ඒක ආවේ නැහැ. උඹලට කියන්නේ. 785. මුදලට මේකේ? උඹට වෙනම එකක් දාන්න. හරි ඒක හදලා දැන් බලමු. ඍණ 67 දෙන්නේ නෑලු 700 ගානලුයි. උඹට 67 නෙමෙයි ආවේ? උඹට කියාද? 780 දෙන්නෙක් කියනෝනේ. 67 කට්ටියද වැඩිපුර ඉන්නේ. හරි බලමු සීන් එක. ඔය දැලිස දාපු පැත්තද පැටලෝගෙන තියෙන්නේ. නෑ දීපු දත්තේ වැරදි නෑ. උඹලා දාන පැත්ත හරියට දාන්න ඕන දීලා ටික දිහා බලලා. මොකටද දත්තේ වැරදි කියන එකද? 411 උත්පාදනයේද? අඹ ඍණ දාලා හැදුවේ. ඒ ප්‍රශ්නේ තියෙන්නේ නේ. සෝඩියම් ක්ලෝරයිඩ් උත්පාදනය නේ. ඍණ නම් තමයි එන්න ඕනේ ඒකට. ඒක නිසා තමයි උත්තර වෙනසෙන්නේ නේ. එන හදන්න ඕනේ. ඒ ගානේ අර මේ උත්පාදන එන්තැල්පි විදියට දීලා තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්ගේ ධන ආගය. ඒකට උත්තරේ මේ හරියගේ එන්න ඕන ඍණ. දැන් මෙහෙමනේ. එහෙම එන්න පුළුවන්. හරිද? දැන් සමහරක් විට එක්සෑම් එකේ දත්තයක් එහෙම එන්න පුළුවන්. ඒතර උඹ එක්සෑම් එකේ මේක නම් කමන්නේ හදාගත්තට එක්සෑම් එකේ දෙන දත්තයක් උඹ රැස් කළ ගන්න හදන්න යන්න එපා. හරිද? එක්සෑම් එකේ හිටපන් උඹ හොඳ ආකාරම ගෙදර ඊට කලින් දවස් උදේ බලන් ගියපු දත්තය තියෙනවා ධන උත්තරයක් දාලා. හැබැයි එන්න ඕන ඍණ. උඹ හොඳ ආකාරම දන්නවා. එමයි කියලා උඹ වෙනස් කරලා යන්න ගාන හදන්න යන්න එපා. පාස් පේපර් එක නම් එහෙමම හදපන්. දැන් මේක නම් අවුලක් නෑ. මේකේ ඍණ නිසා එක ගැටලුවක් නෑ. එහෙම නැති වුණොත් අනිවාර්යෙන් හරි ගාන දාලා ගන්න. හරිද? ප්‍රශ්නයක් නෑ. එහෙනම් උත්තරේ හරිනේ chart එක කියන්නේ චක්‍රේ හරි දත්තේ තමයි අවුල වෙලා තියෙන්නේ. හරි Q3 එක 2000 ධනද ඍණද? ධන. ඒක තමයි නේ. ඒක හරිනේ. ඔන්ලයින් උන්ට ආවත් දන්නේ නැද්ද දන්නෙත් නෑ. හැදුවේ නැතුවත් දන්නෙත් නෑ. Q4 5798යි. ඍණ ධන. ධන. 5798ක් ආවද? ඔන්ලයින් එකේ ළමයි 5798ක් ආවද? දන්නේ නැහැ ඔයගොල්ලෝ කියන්නේ නැත්නම් මං ඊළඟ Q5 3001යි. ආව කාටරි ආවේ නැත්නම් කියන්න හොඳේ. කෙට හරි ආවේ නැත්නම් කියන්න. 3000 ආවේ නැහැ. කීබුඩා 3052 උඹට ආවේ. ඒක උරේදරේ අනිත් කඩේට 3001 ආවා. ඔක්සිජන් ගේ
ඔටු දිල් නැති නිසාද? අයම් බෑම ගන්න ඕන. මම ඒක මගේ දෙයක් කිව්වනේ. නැත්නම් අඩුයි හැබැත්තෙන් ගන්නනේ මම කර කිව්වනේ. කමන්න ඒක ඔටු දාලා ගන්න. ඒක අර පස්වෙනි ගානේ ඔක්සිජන්ගේ බන්ධනයකටනේ දීලා නැහැ. ඒක 498 එන්න ඕනේ. ඒක දෙන්න දාගන්න. එතකොට හරියයි නේ. Q6 එක 708යි. ආවද? නැහැ. එන්තල්පි සටහනක ආයෙ ගන්නෙමු. එන්තල්පි සටහනකින් හදන්න කියලා කියන්නේ එහෙනම් ඒක ඉතින් මහ ලොකු දෙයක් නෑ ඉතින්. හරි. අපි හදන්න යන්නේ Q6 ගාන. Q6 එන්තල්පි සටහනක් ඇසුරෙන් එන්තල්පි හොයන්න යන්නේ මෙන්න. එන්තල්පි සටහනක් ඇසුරෙන් එන්තල්පිය හොයන්න යන්නේ දැලිස එන්තල්පිය. මේ පැත්තේ එන්තල්පිය කිලෝජූල් මවුලයට. හරිද? රයිට්. ඔයාලට දීලා තියෙන දත්ත ටික එතකොට දැන් මේකේ මට පේනවා පොටෑසියම්ගේ ඌර්ධ්වපාතනය දීලා තියෙනවා. KCl උත්පාදනය දීලා තියෙනවා. පොටෑසියම්ගේ පළමු අයනීකරණය දීලා තියෙනවා. ක්ලෝරීන්ගේ බන්ධන විඝටනය දීලා තියෙනවා. ක්ලෝරීන්ගේ ඉලෙක්ට්‍රෝනකරණය එන්තල්පි දීලා තියෙනවා. දැලිස අහනවා. එහෙනම් මම ඔක්කොම බැලුවා ඔක්කොම දත්ත ධන ඍණ දෙකම තියෙනවා. ඒ නිසා මැද මට්ටමකින් පටන් ගන්න එක කොහොකටත් හොඳයි නේ. මැදාගේකින් පටන් ගමු. හරිද? සම්මත රේඛාව. කවුද මට ඕන? පොටෑසියම් සොලිඩ් එක ඕන. ධන. තව කවුද ඕන? Cl2 ගෑස් එක ඕන. KCl හදන්න Cl කීයක් ඕනේ? එකයි ඒ කියන්නේ ඉස්සරහට එන්න ඕනේ මෙතෙන්ට භාගයක් එන්න ඕනේ. ඒක දාගත්ත එතෙන්. දැන් ඔයාලට තේරුම් ගන්න ඕන ඔයා මේකේ මම උත්පාදනය කර ගන්න ඕන අර චක්‍රෙම මේක ගහන්න ඕන එකනේ තියෙන්නේ මේකේ වෙනස. එතකොට මම මේකේ එක තැනකට ගන්න ඕන K+ එකයි Cl- එකයි එක මට්ටමකට ගන්න ඕන KCl එක. ඔය දෙන්න අතර පරතරනේ මේ අහන්නේ. බලමු. එතකොට මට මේකේ KCl ගේ උත්පාදන ඍණ 437 කියලා දීලා තියෙන නිසා මම එයා ඉස්සෙල්ලම හදනවා. KCl ගේ උත්පාදන ඍණ 437යි. KCl solid එක මෙයා ඩෙල්ටා H සම්මත වරෝ නම් F කියලා ලියන්න නැත්නම් 1 කියලා ලියුවත් කමක් නැහැ. ඍණ 400 F මොදාම අපි ඍණ 437යි. ඔන්න එයා දාගත්තා. හරිද? මෙයාගේ උත්පාදනයට දාලා එන්තල්පිය මාක් කරගත්තා. ඊළඟට මම මෙතන නිසා මෙතනින් ගිහිල්ලා K+ එකයි Cl- ගෑස් එකයි හදාගන්න ඕනේ. ඉස්සෙල්ලා එක්කෙනෙක් හදාගෙන ඉන්න. පොටෑසියම් සොලිඩ් එකෙන් මට යන්න ඕන K1+ ගෑස් දක්වා. එහෙනම් ඉස්සෙල්ලාම මම මොකද කරන්න ඕන? පොටෑසියම් ගෑස් එක හදාගන්න ඕනේ. ඒක කීයද? ධන 8 නෙමෙයි ළමයි එතන එන්න ඕන 80. එතකොට මෙතනින් උලහට යනවා ධන 80ක්. මෙතන K ගෑස් ඩෙල්ටා H සම්මතය S ලියුවත් ඇති ධන 80යි. ඔන්න ඒ මට්ටම ගත්තා. Cl2 මොන හරුණාද? නෑනේ. එයා Cl2 විදිහටම තියාගන්න. Cl2 ගෑස්. හරි. ඊළඟට K ගෑස් එක මම මොකද කරන්න ඕන? K1+ කරන්න ඕන. පළමු අයනීකරණය කීයද? 418යි. ධන ඒක යන්න ඕන කොහාටද? උඩට. ඒකත් ගියා. අතන 400ක් මේ වගේ තමයි මේ වගේ පරතරයක් තිබ්බනම් හරි. මෙන්න මෙතෙන්ට එනවා K1+ ගෑස් ඩෙල්ටා H සම්මතය I ධන 418යි. ධන 418යි. ඒකත් හරි. ඊළඟට ක්ලෝරින් ඉන්නවා. එයාගේ පාඩුවේ යාට තාම මොකක්වත් උනේ නැහැ. Cl2 ගෑස් එක. භාගයයි. එහෙනම් ඉස්සෙල්ලම මම මොකද කරන්න ඕන? ක්ලෝරින්ගේ බන්ධන කඩා ගන්න ඕනේ. ඒක කීයද? 244යි. එක්කෙනෙක්ගේ ගාන භාගයයි නම් කඩන්න ඕන 122යි. එයා ගන්න ඕන මේ හරියට. මෙතනින් මෙතෙන්ට යනවා K1+ ගෑස් ධන අන්න ආවා Cl ගෑස්. අගේ කීයද? ඩෙල්ටා H සම්මතය කියලා දාමු.
122යි. එයත් හරි. ඊළඟ මොකද්ද කරන්න ඕන? ක්ලෝරීන්ගේ ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය කීයද? -349යි. දැන් මොකද්ද කරන්න ඕන මම ඒක? ඔතනින් පල්ලෙහාට එන්න ඕන 300ක් විතර. මෙතන පරතරය තියෙනවා 100ක් විතර. මේකේ පරතරය තියෙනවා 400ක් විතර. ඒ කියන්නේ මේකෙන් සාමාන්‍යයෙන් භාගික විතර දුරින් ගහුණා හරිනේ. මේ මෙතන 100යි තව 200ක් විතර ඉන්නේ මේ 300 ගානකට. එහෙනම් මොකද්ද කරන්නේ? අන්නේ පල්ලෙහාට මට්ටම මම ගන්නවා මේ හරියට විතර. හරිද? අන්න දැන් මෙතනින් මම මෙතෙන්ට ගන්නවා. එතකොට මොකක්ද වෙන්නේ? K1 plus gas එක ධන Cl minus gas එක. මේක delta H සම්මතය E -349යි. -349 නේ. ඔව් 349 වැඩේ හරි. ඉතින් ඊට පස්සේ අපෙන් අහන්නේ ඩෙල්ටා H සම්මතය L දැලිස් උත්පාදනය හරි විඝටනය හරි තමයි ඔය අහන්නේ. ඉතින් ඔයා ඒකට දාගන්න. අපිට ඕන උත්පාදනය නම් මොකද්ද කරන්නේ? කොතනින් කොතෙන්ට ඊතලි. දැලිස් උත්පාදනය නම් මෙතනින් මෙතෙන්ට. දැලිස් විඝටනය නම් මෙතනින් මෙතෙන්ට. හරිද? ඒතකොට දැන් මේක අපි එහෙම විශේෂ කරලා අහලා නැත නිසා දැලිස් ශක්තිය කියලා අහන්න නිසා සාමාන්‍ය අපි බලන්න ඕන දැලිස්ගේ ප්‍රබලතාවය. ඒ කියන්නේ මෙතනින් උඩහට. දැලිස් කඩලේ පය ශක්තිය බලන්න. අන්න මෙතනින් උඩහට දැම්මා. ඕක තමයි දැලිස් ශක්තිය ඩෙල්ටා H සම්මතය L කියලා මම ගන්නෙ. ඉතින් කො පාරවල් දෙක පටන් ගන්නවා එකක් මෙතනින් පටන් ගන්නෙ අවසන් වෙන්නේ මෙතනින්. දරකෝ පාරවල් දෙක එකක් මෙතනින් මෙතෙන්ට අනිත් එක අර පැත්තෙන් අතෙන්ට. හේස් කියනවා කොයි පාරෙන් ගියත් එන්තල්පිය සමානයි කියලා. එහෙනම් මේක දාන්න මේක සමාන කරන්න මේකෙයි එකතුවට එල්ගියාගේ උත්තරේ ගන්න පුළුවන්. හරිද? ඔන්න කතන්දර. ඔය විදිහට තමයි ගන්න තියෙන්නේ. දබුණ නැති කට්ටිය ඇඳගන්න. ඔන්ලයින් එකකට chat කරන්න බෑනේ ආන්දම් පුළුවන්. නෝට් එකකින් තියරි ටික ඉවරයි. හරිද?
හරිද? Q7 එකත් ඔයාලා හැදුවොත් දැන් තෙරපි සටහනකින් නිකන්ද හැදුවේ? දැන් එන්නේ සටහනේ හදාගෙන අරකම තමයි මලකු දෙයක් නැහැ. එක්සෑම් එකේ ගාන කියවන්න දු හැදුවේ නැත්නම් ලකුණු නැත. ඊළඟ හදන්න Q7 එකේ එන්තර්පි සටහනකින් උත්තරේ කලින් ගානම කලින් උත්තරේම එන්න ඕනේ වෙනස් වෙන්න බෑ.
හරිද? right. ඊළඟ එක Q8ට කීයද උත්තරය ආවේ? 2600 ගණනවද? අවනේ. කීයද? 3000 ගණනක ආවා. හදලා බලමු. හරි. අපි හදමු ගාන Q8 කියන එක. Q8. Q8. හරිද? මොකද්ද කියන්නේ? සිංක් ක්ලෝරයිඩ් දැලිස. හරිද? easy නේ. එතන මොකද්ද කරන්න ඕන? සිංක් සඳහා සිංක් ක්ලෝරයිඩ් සඳහා උත්පාදනයේ සමීකරණය ලියන්න. සිංක් සොලිඩ් දාන Cl2 ගෑස් ඊතලයක් කවුද හදන්නේ? සිංක් ක්ලෝරයිඩ් සොලිඩ් එක. ගොඩක් වෙලාවට මේ වගේ ගණන් වල පොඩි එක තැනක් වැරදුනම මුළු ගානම වර්ධිනවා. සා හොඳට ඉලක්කම ආදේශ ගැන චුට්ටක් අවධානයෙන් ඉලක්කම් ටික දාන්න. හරිද? එතකොට මේකේ උත්පාදනය ඒකෙත් මම හිතන්නේ ධන ඍණ ප්‍රශ්නයක් ඇත්තේ. උඹලා 130ට දැම්මේ ඍණ 130ද? නෑනේ. ඔය තියලා ගන්නමනේ දැම්මේ වෙනස් කරේ නෑනේ. යෝ ඔකම දැම්මේ. හරි. හරි. බලන්න. සිංක් සල්ෆයිඩ් සිංක්ගේ අය පළවෙනි එක S නෙමෙයි මොකක්ද දෙන්න ඕන? ඍණ 373 මෙයා ඩෙල්ටා H සම්මතය F Zn Cl2 solid එක ඍණ 373යි කිලෝ ජූල් මවුලයට. ඔය හරිද? ඊට පස්සේ අපේ අර යන පාත් එක අපෙන් ගන්න දැලිස නම් දැලිස ශක්තිය නම් දැලිස කඩන්න ඕනේ. දැලිස කඩ. දැලිස කැඩුවේ වෙනවා සිංක් 2 plus ගෑස් එක ධන 2Cl minus ගෑස් එක මේක තමයි ඩෙල්ටා H සම්මතය L සිංක් ක්ලෝරයිඩ් සොලිඩ් එක කියලා කියන්නේ. හරිනේ. එතකොට මෙන්න මේක ඉඳලා මෙතෙන්ට එන්න ඕනේ. ධන දෙක හදා ගන්න ඊට කලින් තියෙන ඕන කවුද? ධන 1 ගෑස් එක. ධන 1 හදා ගන්න ඊට කලින් කවුද ඉන්න ඕන? සිංක් ගෑස් එක. මුගෙන් මෙතෙන්ට එන්න පුළුවන්. මෙයා මෙතෙන්ට එන්නේ මොකද්ද? ඌර්ධ්වපාතනය. ඒක තමයි ඔය F ඔකර වැරදිලා වැටලා තියෙන්නේ. එතෙන්ට එන්න ඕන S එක. චතුර එතනද පැටලිලා තියෙන්නේ. එතන දවුලකින් ඉන්නේ. නෑනේ. හරි මෙතෙන්ට එන්නේ එතකොට 137යි. 130යි කිලෝ ජූල් මවුලයට. ඊපස්සේ මෙතන එන්නේ පළමු අයනීකරණය 1733යි. 906යි කිලෝ ජූල් මවුලයට. 1 plus 2 plus වෙන එක දෙවන අයනීකරණය ඒක 1733යි කිලෝ ජූල් මවුලයට. ඊළඟට 2Cl වගේ සදා ගන්න කලින් කවුද තියෙන්න ඕන? 2Cl ගෑස් එක. එතකොට ඔන්න උතන සමවරකට ආය වර්ධින්න ඉඩ තියෙනවා. ක්ලෝරීන්ගේ ඉලෙක්ට්‍රෝන කරන ශක්තිය ඍණ 349යි කිලෝ ජූල් මවුලයට. හැබැයි අපි එක්කෙනෙක් නෙමෙයි කීයක්ද? දෙන්නෙක් ඒ සඳහා භාවිතා කරනවා. එකක් දෙක වැඩි කරාද? අන්න දැන් අවුලක්. එහෙනම් මෙයා වැඩි කරන්න ඕන මවුල දෙකකින්. මේ හැමෝම මවුල එකකින් තමයි වැඩි වෙන්නේ. මෙතන මවුල දෙකකින් වැඩි වෙනවා. ඊළඟට ක්ලෝරීන්ගේ බන්ධන විකටනය දීලා තියෙනවා. ඉතින් ඒ කෙලින්ම මෙතෙන්ට දාන්න. අගය කීයද? 242යි කිලෝ ජූල් මවුලට. ඒක දෙකෙන් වැඩි වෙන්න ඕනද? භාගයෙන් වැඩි වෙන්න ඕනද? එහෙම සීන් එකක් නැද්ද? එහෙම දෙයක් කරන්න ඕනේ නැහැ. ඌ කොහොමද කැඩපු ගමන් මූ තමයි හැදෙන්නේ. අන්න චක්‍රය මෙහෙට කරගෙනවා. මේ පැත්තට හේස් දීමේ දාන්න. මෙයා දන්න මෙයා සමාන කරන්න. මෙයාගේ එකතුවට උත්තරේ චක්‍රය. හරිද? අතන තමයි අවුල ඇත්තේ නේ. හරි ඊළඟ එකට මොකක්ද උත්තරේ? ක්ලෝරීන්ගේ සීන් එකට ඇලුමිනියම්ට
5200 ඒක ආව එක හරියට ආව ඒකෙන් බතන ගානට තුනෙන් වැඩි කරලා ගත්තද අනික කඩ 50 ගාන ආවද 10 දාවේ නැත්තේ හරි එහෙනම් අපි හදමු 10 වෙනි ගාන මේ දැලිස් මේ බෝන් හේම චක්‍ර තමයි මේකේ තියෙන ලේසිම එක බා පාස් පේපර්ස් වල වැඩිපුර වෙයිලා තියෙන්නේ ඕකමයි right හරි ආගන්න n ඔයාලට කියනවා NaF2 හි සම්මත උත්පාදන තාපය ගණනය කිරීම සඳහා බෝන් හේබ චක්‍රයක් නිර්මාණය කරන්න NaF2 ගේ උත්පාදනයනේ හරි ලියාගත්ත මේ NaF2 solid එක හරි එයාව හදාගන්න පුළුවන් සෝඩියම් solid එක සහ F2 ගෑස් එක දාලා මෙන්න එයාගේ සම්මත උත්පාදන එන්තැල්පිය ඔක දන්නේ නැහැ ඒක හොයන්න යන්නේ NaF2 solid එක ඒක හොයන්න යන්නේ කීයද කියලා අගේ දන්නේ නැහැ ඒක හොයන්න ඔයාලට මෙන්න මේ දත්ත සීන් එකක් දීලා දෙන්න කලින් වගේමනේ යන්න වෙන්නේ එහෙනම් චක්‍රයක් ගහ ගන්න වෙනෝනේ එහෙනම් කලින් වගේම මේක කඩමු මෙයා කඩමු මෙයා කැඩුවම මෙතනින් පටන් ගත්තා මෙහෙට ගියා එතකොට එනවා සෝඩියම් 1+ ගෑස් ධන 2යි F- ගෑස් ඕක එනවා සෝඩියම් solid එක සෝඩියම් ඉස්සෙල්ලා ගෑස් කරගන්න ඕන එතන NaF2 නම් මෙතන ධන එක නෙමෙයි ධන 2 එන්න ඕන මෙයා සෝඩියම් ඊට පස්සේ සෝඩියම් 1+ ගෑස් කරගන්න ඕන ඊළඟට සෝඩියම් 2+ ගෑස් කරගන්න ඕන F- හදාගන්න කලින් F- දෙන්නෙක් මට ඕන තුන් දෙන්නා මට මෙතනින් ගන්න පුළුවන් මෙයාගේ බන්ධන විඝටනය කරලා හරිද දැන් අගයන් ටික දාගෙන යන්න ඌර්ධව පාතන 107.5 නම් මෙතෙන්ට එනවා 107.5 කිලෝ ජූල් මවුලයට සෝඩියම් 1+ කරන එක පළමු වයින් එකනේ 493.7යි නේ මෙතෙන්ට එනවා 493.7යි කිලෝ ජූල් මවුලයට 2+ එක දෙවන අයනීකරණය 4563යි 4563 කිලෝ ජූල් මවුලයට ඒකත් හරි ප්‍රශ්නයක් නෑ F2 2F කරන එක බන්ධන විඝටනය 150.7යි එහෙනම් මෙතෙන්ට 150.7යි කිලෝ ජූල් මවුලයට ඊළඟට 2F F- කරන එක බන්ධුතාවයක් ඍණ 335.6යි නම් ඒ වගේ ඍණ 335.6යි කිලෝ ජූල් මවුලයට නම් ඒ වගේ උන් දෙකක් කරන්න වෙනවා මට ඒකත් හරි අවුල තියෙන්නේ කොහෙන්ද දැන් ඔයාලට ඒක හදන්න බැරි වුණා කොහෙද දුන්නේ දත්ත වැරදිලා කියලා තමයි උඹලට හිතුනේ නේ සංයෝගය දීලා තියෙන්නේ සෝඩියම් ෆ්ලෝරයිඩ් දැලිස එන්තැල්පිය දීලා තියෙන්නේ හැබැයි ඩෙල්ටා සම්මතයේ L MgF2 solid එකේ අගය තමයි ඔයාලට දීලා තියෙන්නේ අපිට දීලා තියෙන අගය මොන අගයද ඍණ 2900 අර ඍණ දීලා තියෙනවා නම් ඊතලේ මම කොහාටද එදා මෙහෙමද හරිය මෙහෙමද ඍණ දීලා තියෙනවා නම් බන්ධන දැන් මේක දීලා ඍණ 2908 නේ දීලා තියෙන්නේ මම දාන්න ඕනේ මෙහෙමද බන්ධන හදනවනේ ඍණයි නම් එහෙනම් ඔයා දාන්න ඕනේ දැලිස් උත්පාදනය තමයි ඔයාට දීලා තියෙන්නේ ප්‍රශ්නේ තියෙන්නේ මෙතෙන්ට ඕන ඕක නෙවෙයිනේ මේ දීලා තියෙන ඍණ 2900 ගාන දීලා 2908යි කිලෝ ජූල් මෝලට කියලා දීලා තියෙනවා හරි ඒක ප්‍රශ්නයක් නෑ මට ඔතෙන්ට ඕකද දාන්න කියන ප්‍රශ්නේ නේ තියෙන්නේ ඇත්තටම දාන්න නම් දාන්න කවුද සෝඩියම් ෆ්ලෝරයිඩ් එක තමයි දාන්න ඕනේ හරිද මේක කියනවා අවසාන කොටස බලන්න දෙවෙනි කොටසේ ප්‍රශ්නේ ඉහත ගැටලුවේ NaF2 උත්පාදනයේ ඇසුරෙන් NaF2 හි ස්ථායීතාව විග්‍රහ කරන්න. ඔයාලගේ ජීවිතේටවත් හම්බෙලා තියෙනවද? සෝඩියම්ගේ ධන දෙකේ අයින තියෙන සංයෝග? NaF2, NaCl2 නෑ. අපිට හම්බෙන්නේ කවුද? සෝඩියම් ක්ලෝරයිඩ්, සෝඩියම් බ්‍රෝමයිඩ්, සෝඩියම් අයඩයිඩ්, සෝඩියම් සල්ෆයිඩ්. ධන එක තමයි හදන්නේ. ධන දෙක හදන්නේ නෑ එයා. හැබැයි දැන් මෙතන ධන දෙක
හදලා තියෙනවා. අපෙන් අහන්නේ ඒක තමයි. මේ ගානේ අහනවා මේකගේ ස්ථායීතාවය හොයන්නලු. ඊළඟ කොටස කියනවා. ඉතින් මෙහෙම සංයෝගයක් ස්වභාවයෙන් නැත්තම් NF2 කියන ස්වභාවයෙන් නැත්තම් අපිට දැලිසක් ගැන කතා කරන්න පුළුවන්ද? බැහැනේ ස්වභාවය නැති කෙනෙක් ගැන කතා කරනකොට එහෙම එකක් නැත්තම් උගේ දැලිසක ශක්තිය ගැන කතා කරලා තේරුමක් නේද? අපි මේ කල්පනා කරන්නේ අපි මේ හොයන්න යන්නේ තිබ්බනම් මොකද්ද වෙන්නේ කියලා. තිබ්බනම් ඌ උත්පාදනය වුණා නම් මේ දෙන්න එකතු වෙලා NF2 කියන කෙනෙක් එහෙම කෙනෙක් වැරදිලා හැදුනොත් ඒක ධන දරිනද කියලා මේ හොයන්න යන්නේ මෙතන. ඒතකොට ඒක හොයන්න මට මෙතෙන්න මොකක් හරි එකක් දාගන්න වෙනවා. මොකක් හරි එකක් දානවා කියලා මට කැමති එකක් දාන්න බැහැනේ. මම මෙතෙන්ට දැලිසක ශක්තියක් දාන්න ඕන. ඒතර මම මේකට දාන්න ඕන මෙයාට ටිකක් ගැළපෙන කෙනෙක්. නිකන් අර කම්පෙයාර් කිරීමක් කරගන්න දැන් මට ඕන. ඒ නිසා ෆ්ලෝරින් ප්‍රශ්නයක් නෑ කොහොත් NF2 MgF2 ෆ්ලෝරයිඩ් සංයෝග තියෙනවා. අපි මෙතෙන්ට දාන්නේ මැග්නීසියම් ඉන්නේ සෝඩියම් කොයිද? එහා පැත්තේ. ආවර්ත වගේ සෝඩියම් එහා පැත්තේ ඉන්න එක තමයි මැග්නීසියම්. එතකොට අපි මෙතන උපකල්පනය කරනවා නිකන් හරි සෝඩියම් ෆ්ලෝරයිඩ් කෙනෙක් හැදුවොත් ඒ හදන සෝඩියම් ෆ්ලෝරයිඩ් කියන කෙනා අර යාගේ යාබදව ඉන්න මැග්නීසියම් ෆ්ලෝරයිඩ් ගේ යගේට සමාන වෙයි කියලා. ඒක අපි උපකල්පනයක්. වෙන කරන්න දෙයක් නැති නිසා. එහෙනම් අපි මෙතන සමාන කරනවා මේක ආසන්න වශයෙන් ඩෙල්ටා H සම්මතය L NaF2 solid එකේ අගයට. ඔය දෙක ආසන්න වශයෙන් සමානයි කියලා අපි උපකල්පනය කරලා අපි ගණනයකින් බලනවා මෙතෙන්ට එන උත්තරේ කීයද කියලා. හරිද? දැන් ඔබගේ සාමාන්‍ය දැනුමේ හැටියට වාගේ සාමාන්‍ය දැනුමේ හැටියට NaF2 කියන ස්වභාවය නැහැනේ. එහෙම කෙනෙක් නැහැ සංයෝගයක්. එතකොට යම්කිසි සංයෝගයක උත්පාදන එන්තැල්පිය මොකක් වුණොත්ද ඒ වගේ සංයෝගයක ස්වභාවය ස්ථායීව තියෙන්නේ නැත්තේ? ධන වුණොත්ද ඍණ වුණොත්ද? ධන වුණොත්. තාප අවශෝෂක නම් එන්තැල්පිය අපගෙන ඒ වගේ ප්‍රතික්‍රියා ස්වභාවය ස්ථායීතාවය ගොඩක් අඩුයි කියලා. එහෙනම් ඔයා ගාන හැදුවම මුගේ උත්පාදනයට එන්න ඕන ධන උත්තරයක්. එහෙනම් උනොත් හරි. හදලා බලන්න. ආදේශ කරලා බලන්න. ඔන්න ඕක තමයි කතන්දරේ. කොහොම ගණන් අහනවා. උපකල්පිත සංයෝගවල උත්පාදන එන්තැල්පිය සෙවීම කියන එක. රයිට් හරි. චක්‍ර දාලා ආදේශ කරලා අගය හොයලා මට කියන්න කීයක් එනවද කියලා?
උත්තරය කියනවා දාන්න. හරිද? එන වගේ කෙනෙක්ගේ ස්ථාතය ගොඩක් අඩුයි කියලා අපිට කියන්න පුළුවන්. මොන ළමයට උත්තර ආවද? හරිද? අන්තිමට ලියන්න මොකද්ද? උත්තරේ කීය දෙන්නේ? 7558.7ක් වෙනවලු කිලෝ ජූල් මවුලයට. ඒකට බස් ලියාගන්න මෙහෙම. දාගන්න. NaF2 හි උත්පාදන එන්තැල්පිය ඉහළ ධනාගයක් නිසා
ඒ ස්ථායීතාවය ඒ ස්ථායීතාවය ඒ ස්ථායීතාවය ඒ ස්ථායීතාවය අඩු බව ඒ ස්ථායීතාවය අඩු බව නිගමනය කළ හැක නිගමනය කළ හැක right ඔන්න ඒ විදිහට ඔය උත්පාදන කතන්දර සීන් එක අතරින් මේ වෙනවා දැලිස ශක්තියත් එක්ක කතන්දරේ අපි ඊළඟ ඉන්ටර්වියු ටික කතා කරන්න යන්නේ එච්චර ඉතින් එහාට තියෙන එක එච්චර ලොකු බරෑරුම සෙට් එකක් නෙමෙයි තියෙන හරි සරල සිද්ධාන්ත ටිකක් තියෙන්නේ මතක තියාගන්නත් ලේසි ගණන් හදන්නත් ලේසි සෙට් එකක් තියෙනවා හරි ඔය දැනට කරපු ටිකේ මොන මොන හරි ගැටලු තිබ්බද දැනට කරපු ඔය චක්‍රවල සටහන්වල අදර අර පන්ති තියෙනවද මොකද්ද රැයට කීයද කරන්ට් එක එන්නේ 10ට කලින් එනවනේ ඒ 7 ඉස්සර එන්නේ යන්නේද කොහොම හරි 9:00 පස්සේ කරන්ට් කපන්නේ නැහැ නේ ඉදි වරාගෙන ලිවිල්ලක් තියෙනවද හරි රයිට් එන්න අලුත් එන්තැල්පියක් තියෙනවා සම්මත විලයන වීමේ එන්තැල්පිය හරි මට කියන්න මොකද්ද විලයනයක් වෙනවා කියලා කියන්නේ විලයනය වීමේ එන්තැල්පිය ඝනයක් ද්‍රව වෙන එක උදාහරණ වශයෙන් ගත්තොත් H2O අයිස් කුට්ටියක් ද්‍රව වෙනවා නම් අපි ඒක කියනවා විලයනය වුණා කියලා අන්න එහෙම ඝන සංඝටකයක් ද්‍රව අවස්ථාවට පත් වෙනකොට සිදුවෙන ශක්ති විපර්යාසන අපි කියනවා සම්මත විලයනය වීමේ එන්තැල්පිය කියලා. හරිනේ? රයිට් හරි. මෙහෙම ලියා ගන්න. 7000 ගාණක් එනවලු 1742.7ක් ආපු කෙනෙකුත් තියෙනවා. ඔක්කොටම 7000 ගන්නද? චතුර ඒකේ මේවා මෙතනට දැම්මේ 2908 උඩටද පල්ලෙහාටද දැම්මේ මෙයාගේ මේ පැත්තරම බලනවනේ බන්ධන හදනවන රිනනේ දැලිස දැන් ඔයාලට දෙද්දි ඍණ උත්තරයනේ දීලා තියෙන්නේ. අගිය ඍණ 2908 නේ දීලා තියෙන්නේ. ඒත් අපි තේරුම් ගන්න ඕන මෙතනින් උඩහටද මෙතනින් පල්ලෙහාටද යන්නේ කියලා. ඒතර ඍණ උත්තරයක් එනවා කියන්නේ මොකද්ද? තාප දායකයිනේ. ඒතර බන්ධන හැදුවොත්ද බන්ධන කැඩුවොත්ද තාපදායක වෙන්නේ? බන්ධන හැදුවොත්නේ. ඉතින් මේ හදලා තියෙනවා. එතකොට ඉතින් 7000 ගාන එන්න ඕනේ බා. සුළු කිරීම වල මාකර් කේස් එකක් දන්නේ නැහැ. මට බලන්න ආයෙසරයක්. ඊට බලන්න ආයෙසරයක්. හැමෝටම ඇවිල්ලා තියෙනවා මේ ගාන. යතොත් චුට්ටක් ආයෙසරයක් බලන්න. මේ අගයන් ටිකත් මේ ටිකමත් දැම්මේ. ඒ කියනවා ලියන්න ඕන මෙයා දන මෙයා දන මෙයා දන මෙයා දන මෙයා දන මෙයා සමානයි අන්න අදින්ද අගේ එහෙම නේද තුඹල එහෙම නෙමෙයි නේද ඔබ ගත්තේ දැන් චක්‍රක හොඩ යන්නේ කීපා ආඹල කලින් ගාන හදපු විදිහට මේ දැම්මේ එන වැරදි මහත්තයෝ මේක හැදුවේ කලින් ගාන හදපු විදිහටම නම් වැරදි ඇයි
හේස් නියමනේ දාන්නේ හේස් නියම දාන පැත්ත අදාළ වෙන්නේ යන තැනයි පටන් ගන්න තැනයි අවසන් කරන තැනයි මත. පටන් ගන්න තැන මොකද්ද? අන්න අර කොන. අවසන් කරන තැන මොකද්ද? දැන් කලින් මෙතන වලට දැන් මෙතන නෙමෙයි. දැන් මෙතන නෙමෙයි. දැන් මොකක්ද දැන්? අතද. ඔයා මේ පැත්තට දානවා නම් ඉතින් උඹ ඍණ 2900 යන මොකද්ද කරනව? ධන 2900 රැක් කරලා දානවා මේව දානවා. එහෙනම් 1000 ගානේ. ඒත් ධන උත්තරයක් එන්න ඕන. ධන උත්තරයක් එතනනේ චතුර. හරි. අර අර්ධක වර්ගම තමයි ධන කතාවක් આવොත් අස්ථායි. සුභාසිත කොහාටද දැම්මේ? 1742.7 ධන විදියට ගන්නව නම් මේක මේ පැත්තට දාලා ඒත් අර උත්තරේ ඉන්නවා. එහෙම ගන්න පුළුවන්. එතකොට අතරින් පටන් ගන්න මේ දෙක එකතුව මේ දෙකට සමාන කරනවා. කිව්වේ නැත්තම් හැම එකම එකම විදිය දාගන්නේ. කිව්ව හොඳට තේරුණානේ? මෙතන මේකේ මෙහෙම පටන් අරගෙන මේ පැත්තට දාලා තියෙනවා නම් මෙයා දන මෙයා දන මෙයා දන මෙයා දන මෙයා දන මෙයා සමාන වෙන්නේ මෙයාට. ඒත් මෙයාගේ ඉන්නේ නැහැ. අද්දාස් ගන්න නෙමෙයි එහෙනම්. පටන් ගන්න තැන අවසන් කරන තැන හැමදෙස්සෙම මතක තියාගන්න. බලන්න මම කියලා දෙනවනේ. හැම පැත්තේ මීතර එකතු වෙන තැන අවසන් වෙන තැන හැම පැත්තට මීතර යන තැන පටන් ගන්න තැන. හරිද? හරිද එහෙනම්? හරිද? 1740 දෙනවා. හරි. හරි යන් ඉන්වර්සිලෙන් අලුත් එන්තල්පියට සම්මත විලයන වීමේ එන්තල්පිය සම්මත විලයන කියලා කියන්නේ එහෙනම් එතකොට ඔය අපි කතා කරන කෙනා සම්මත අවස්ථාවේ තියෙන ඝන සංඝටකයක මවුලයක් මොකද්ද වෙන්න ඕන? සම්මත අවස්ථාවේ පවතින ද්‍රව සංඝටක මවුලයක් බවට පත් වෙන්න ඕන. එතකොට පිටින තාපයට හරි ලබාගෙන තාපයට අපිට සම්මත විලයන වීමේ එන්තල්පිය කියලා. හරි මෙම් ලියා ගන්න. මෙම් ලියා ගන්න. සම්මත තත්ත්වයටදී පවතින සම්මත තත්ත්වයටදී පවතින ඝන සංඝටක මවුලයක් ඝන සංඝටක මවුලයක් ඝන සංඝටක මවුලයක් ඝන සංඝටක මවුලයක්
සම්මත අවස්ථාවේ ඇති ද්‍රව සංඝටක මවුලයක් බවට පරිවර්තනය වීමේදී සිදුවන්නා වූ එන්තැල්පි විපර්යාසයයි අපි විලයනට ගැන ෆියුෂන් කියලා ඒ නිසා තමයි FUS කියලා දාලා තියෙන්නේ ෆියුෂන් සම්මත විලයනය වීමේ එන්තැල්පිය. ඒතර ඇලුමිනියම් සොලිඩ් එක ඇලුමිනියම් ගෑස් එක. ඒතර විලයනයේ තාපදායකද අවශෝෂකද? විලයනයේ තාප අවශෝෂ බන්ධන කැඩෙන්න ඕනේ හිමුණු ද්‍රව වෙන්නේ. හරි. ඊළඟ එක සම්මත සද්‍රාවණ එන්තැල්පිය සොල්වේෂන් සද්‍රාවණ සම්මත සද්‍රාවණ එන්තැල්පිය සද්‍රාවණ වචන සෙට් එකම එක වගේ යන්නේ හරිද? සද්‍රාවණ සජලන ද්‍රාවණ තුන තුනක්. සද්‍රාවණ සජලන ද්‍රාවණ තුන තුනක්. හරිද? මොකද පළවෙනි එක සද්‍රාවණ එන්තැල්පිය. ඒකේ අර දිව් ප්‍රතික්‍රියා බලපන්. මොකක්ද තියෙන්නේ? m ධන n ධන solvent m ධන n solvent. අර දෙකම හදාහම් බලන්න. මොකද්ද වෙන්න ඕන? මොකක්ද වෙන්න ඕන? වායුමය අයනයක් වෙන්න ඕනනේ. එහෙනම් ඉස්සෙල්ම යනවා සම්මත අවස්ථාවේ පවතින වායුමය අයන කොච්චරද? මවුලයක්. සොල්වන්ට් එකක් කියන්නේ මොකද්ද? යම්කිසි ද්‍රාවණයක. ඒක මොකක්ද වුණත් කමන්නේ නැහැ. ජලය වෙන්න පුළුවන්, ඊතර වෙන්න පුළුවන්, කාබනික් එකක් වෙන්න පුළුවන් මොනවා හරි කමන්නේ නැහැ. ද්‍රාවණයක. ඒත් ද්‍රාවණයේ චුට්ටක් තිබ්බම ඇද්ද ගොඩක් ඕනද? අර සම්පූර්ණ මවුලෙම දී වෙන්න නම් චුට්ටක් තිබිලම දිනේ ගොඩක් තියෙන්න ඕන. වැඩිමනක් තියෙන්න ඕන. එහෙනම් අපි කියනවා මෙහෙම ලියා ගන්න. සම්මත අවස්ථාවේ ඇති වායුමය අයන මවුලයක් අතිරික්ත ද්‍රාවක ප්‍රමාණයක් හමුවේ එකයි මවුල ගන් ඩෙසිමීටර් පරිපූර්ණ ද්‍රාවණයක් එකයි මවුල ගන් ඩෙසිමීටර් පරිපූර්ණ ද්‍රාවණයක් එකයි මවුල ගන් ඩෙසිමීටර් පරිපූර්ණ ද්‍රාවණයක් සෑදීමේදී සිදුවන්නා වූ එන්තැල්පි විපර්යාසයයි
හරි. ඔය දීලා තියෙන්නේ ඒක. මොකක් හරි ද්‍රාවණයක දිය වෙනවක වතුරද මොකද්ද ප්‍රශ්නේ අදාළත්වයක් නැහැ. ඊළඟ සම්මත සජලන එන්තැල්පිය. සජලන එන්තැල්පිය මොකද්ද? ජලය. අරකම තමයි වෙන්න ඕන මොකද්ද? ද්‍රාවකය වෙන්න ඕන ජලය. නල්ල යන්න. සම්මත අවස්ථාවේ පවතින වායුමය අයන මවුලයක් වැඩිමනක් ජල ප්‍රමාණයක ද්‍රාවණය වී එකයි මවුල ගණ්ඩෙසිමීටර ද්‍රාවණයක් බවට පත්වීමේදී සිදුවන්නා වූ එන්තැල්පි විපර්යාසයයි. හරි. ඊළඟ බලන්න සම්මත ද්‍රාවණ එන්තැල්පිය. ඒක ලියන්න බාර දැක්වීම නිකන් බාර දැක්වීම හදාගනින්. අර යට දීලා දෙන ප්‍රතික්‍රියාව දිහා බලලා. අර දෙකට වඩා පොඩි වෙනසක් තියෙනවා.
මොකද මේකේ තියෙන සම්මත ද්‍රාවණය එන්තල්පි. හරිද? ඒතර ද්‍රාවණය වෙනවා නම් ඒකේ අයනයක් වෙන්න විදියක් නැහැ. අයන දෙකක් ගැන කලින් කතා කරානේ. මෙතනදි වෙන්න ඕන මොකද්ද? සම්මත අවස්ථාවේ තියෙන ඝන සංඝටක මවුලයක් මොකද්ද වෙන්න ඕන? වැඩිමනක් ජලය නැත්නම් අතිරික්ත ජල ප්‍රමාණයක ද්‍රාවණය වෙලා උ සම්පූර්ණයෙන්ම දිය වෙනකොට මම යම් කිසි තාප විපර්යාසයක් වෙනවා. අපි ඒකට කියනවා මොකද්ද? සම්මත ද්‍රාවණ එන්තල්පි කියලා. හරි. ලියාගන්න මෙහෙම. සම්මත අවස්ථාවේ ඇති ඝන ද්‍රව්‍යක මවුලයක් අතිරික්ත ද්‍රාවක ප්‍රමාණයක ද්‍රාවණය වී ජලය වෙන්නත් පුළුවන් වෙන මොකක් හරි වෙන්නත් පුළුවන්. මේකේ අරන් දෙන උදාහරණෙට ජලය. අතිරික්ත ද්‍රාවක ප්‍රමාණයක ද්‍රාවණය වී එකයි මවුල ඝන ඩෙසිමීටර ද්‍රාවණයක් සෑදීමේදී සිදුවන්නා වූ එන්තල්පි විපර්යාසයයි. හරිනේ? right. හරි. එන්න හැවතර අන්තිම එන්තල්පි අපිට හම්බෙන ඔය එන්තල්පි කතා කරපු සෙට් එක හම්බෙන අන්තිම එන්තල්පිය. ඔගොල්ලෝ සාමාන්‍යයෙන් ගණන් එන්න පුළුවන්. ගණන් කිරීම ටිකක් එන්න පුළුවන්. හරි. සම්මත උදාසීනීකරණ එන්තල්පිය. උදාසීනීකරණය නැත්නම් උදාසීන කරනවා කියන වචනය වල කලින් අහලා ඇතිනේ. මොකද උදාසීන වෙනවා කියන්නේ? අම්ලක බෂෝ ප්‍රතික්‍රියා කරනවා. අපි කියනවා එදින උදාසීන වෙනවා යනවා කියලා. සමාන ප්‍රමාණ වලින් දැම්මොත් ඉන්නේ මවුල නම් අපි කියනවා උදාසීන වෙලා යනවා කියලා. හරිද? එතන උදාසීනීකරණ එන්තල්පි කියන්නේ මොකක්ද එන? අපි දන්නවා ඕනම අම්ලකින් අපිට ඕන වෙන්නේ H+ එක. බෂ්මකින් එන්නේ මොකද්ද? OH- එක. H+ OH- ප්‍රතික්‍රියා කරලා කවුද හදන්නේ? ජලය. H+ OH- ප්‍රතික්‍රියා කරලා ජලය හදනකොට එන්තල්පිය නම් කොච්චරද හදන්න ඕන? මවුලයක්. ජලීය H+ අයන මවුලයකුයි ජලීය OH- අයන මවුලයක එකතු වෙලා සම්මත අවස්ථාවේ පවතින ජල මවුලයක් හදනකොට යම් කිසි ශක්ති විපර්යාසයක් සිද්ධ වෙනවා නම් අන්න ඒකට අපි කියනවා සම්මත උදාසීනීකරණ එන්තල්පිය කියලා. හරිද? උදාසීනීකරණ එන්තල්පිය තාපදායකද අවශෝෂකද? අනිවාර්යයෙන්ම තාපදායකයි. සමහර ඒ වගේ තියෙනවා දුබල අම්ලවල අවශෝෂක වෙන අවස්ථාවක් තියෙනවා. අපි ඒක බලමු ඉස්සර. හරි. බහුතරයක අයගේ තාපදායකයි. ප්‍රබල අම්ල පොල් බාෂ්ප නම් පැහැදිලිවම තාපදායක රත් වෙනවා අනිවාර්යයෙන්. හරි. මෙහෙම ලියා ගන්න. සම්මත අවස්ථාවේ පවතින ජලීය H+ අයන මවුලයක් සම්මත අවස්ථාවේ පවතින ජලීය H+ අයන මවුලයක්
H plus අයන මවුලයක්. සම්මත අවස්ථාවේ ඇති ජලීය OH minus අයන මවුලයක් සමග ප්‍රතික්‍රියා කර සම්මත අවස්ථාවේ ඇති ජලීය OH minus අයන මවුලයක් සමග ප්‍රතික්‍රියා කර සම්මත අවස්ථාවේ ඇති ජල මවුලයක් සෑදීමේදී සිදුවන්නා වූ එන්තැල්පි පර්යාසයයි. එන්තැල්පි පර්යාසයයි. එන්තැල්පි පර්යාසයයි. හරි? හරි. එතකොට පොදු ප්‍රතික්‍රියාවක් දීලා තියෙනවා. එහෙනම් H+ OH- එක ප්‍රතික්‍රියා කරලා ජලය හදනවා. තාපදායකයි. සාමාන්‍ය ස්වභාවය දැනට හඳුනගෙන තියෙනවා. ප්‍රබල අම්ලයකින් H+ මවුලයක් අරගෙන අපි HCl කියලා HCl මවුලයක් අරගෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුලයක් ප්‍රතික්‍රියා කරාම ජල මවුලයක් හදනවනේ. සාමාන්‍ය විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා මෙන්න මේ වැඩේ සිද්ධ වෙනකොට පිට වෙනවා කියලා කිලෝ ජූල් 57ක තාපයක්. සංඛ්‍යාත්මකව හොයාගෙන තියෙනවා. H+ අයන මවුලයක් OH- අයන මවුලයක් ප්‍රතික්‍රියා කළ ජල මවුලයක් හදනකොට කිලෝ ජූල් 57ක තාපයක් පිට කරනවා කියලා. ඒ නිසා කියනවා ප්‍රබල අම්ල සහ ප්‍රබල භෂ්ම වල ජල මවුලයක් හදන අවස්ථාවක උදාසීනීකරණ එන්තැල්පිය කීයයි කියලා. ඍණ 57යි කියලා. කිලෝ ජූල් මවුලයට. ඍණ 57 කියලා පොදුවේ දාලා තියෙන ඕක. හරිද? ඒක පොදු කතන්දරේ. හරිද? රයිට් අපිට සුබට බලාගෙන යන්නකෝ. අම්ලයක සමුදාසීනීකරණ එන්තැල්පි කියලා වෙන මේකයි කතා කරලා තියෙනවා. භෂ්මයක සමුදාසීනීකරණ එන්තැල්පි කියලා වෙන මේකක් කතා කරලා තියෙනවා. එහෙනම් දෙකක් කතා කරාට ওই දෙකම එකයි. ඒ කියන්නේ අම්ලයක උදාසීනීකරණ එන්තැල්පි කියන්නේ මොකද්ද? අම්ලයක මවුලයක් අරගෙන භෂ්මයක මවුලයක් දැම්මම ශක්ති විපර්යාසයක් සිද්ධ වෙනවා නම් අන්නේ කීයද කියලා. ඒ භෂ්මයක උදාසීනීකරණ එන්තැල්පි කියන්නේ මොකද්ද? භෂ්මයක මවුලයක් අරගෙන ඒකට අපි දානවා අම්ලයක්. මේ එකම දේනේ මේ දෙපැත්ත මාරු කරලා කර සිදුවෙන එන්තැල්පි විපර්යාසය සමානයි. ඒක ඩිපෙන්ඩ් වෙනවා අපි යොදා ගන්න අම්ලය මොකක්ද කියන එක මත. දැන් ප්‍රබල අම්ලකුයි ප්‍රබල භෂ්මකුයි ප්‍රතික්‍රියා කරවුවොත් අපි දන්නවා අගේ කීයද? 57යි. ෂුවර් ඒක ෂුවර් වෙනසක් නැහැ. හරිද? හැබැයි විද්‍යාඥයෝ ළමයි අම්ල වෙනස් කර කර බලනකොට එයාට ලැබිලා තියෙනවා එකින් එකට වෙනස් අගයන් එනවා කියලා. අපි දැන් බලමු ඇයි එහෙම වෙන්නේ කොහොමද එහෙම වෙන අවස්ථා තියෙනවද නැද්ද කියලා. එන්න වගුවට. ඔන්න යට තියෙන වගුවක්. HCl කියන මොන අම්ලයක්ද? ප්‍රබල අම්ලයක්. හරි. ඔය HCl ඉස්සරහින් ලියාගෙන ප්‍රබල අම්ල කියලා. HCl ඉස්සරහින් වරණක් දාලා ලියාගෙන ප්‍රබල අම්ල. HCl ඉස්සරහින් ලියාගන්න වරණක් දාලා ප්‍රබල අම්ල. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල භෂ්ම. ප්‍රභා කියලා දාන්න. අගේ කීයද? 56.3 දශමතුනේ කෙනෙකුට හිතන්න යන්න එපා. ඒක ඉතින් ශක්තිය තාප හානි වෙනවා අනම්මන කන්දර වෙනවනේ. කොහොම ඍණ 56 කියන වැඩේ හරිනේ. ඕකේ ඒක ප්‍රශ්නයක් නෑ. ඊළඟ එක කවුද? HNO3 මොන අම්ලයක්ද? ප්‍රබල අම්ලයක්. අයත් ලියාගෙන ප්‍රබල අම්ල කියලා. පොඩියට ලියාගෙන නැත්නම් ඊළඟ එක උඩයයි. KOH කියන්නේ ප්‍රබල භෂ්මයක්. එහෙනම් අපි බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ කොහොමද? ඍණ 57ක් ලැබෙයි කියලා. ඇයි හැදෙන්නේ ජල මවුල එකයින දෙන්නගෙම ප්‍රශ්නයක් නැහැ. ඊළඟ එක කවුද ඔය? ඇසිටික් විනාකිරි මොන අම්ලයක්ද? දුබල අම්ලයක්. ඇසිටික් කින් දාගන්න දුබල අම්ල දු ආ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල භෂ්මයක් ප්‍රබා. දැන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒ දෙන්නෙකුට හැදෙන්නේ ජල මවුලයක්ද නැද්ද? එක ජල මවුලයක් තමයි හැදෙන්නේ. එක ජල මවුලයක් නම් හැදෙන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ කීයද? ඍණ 57යි. කීයද ලැබිලා තියෙන්නේ? ඍණ 56.2යි. පොඩි ගානක අඩුවක් තියෙනවනේ.
ඒ කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ? අර දුබල අම්ලය මගින් දැන් දුබල අම්ලය නිසා දැන් අනිත් එක ප්‍රබල භස්ම කියන කෑල්ල වෙනස් වෙලා නැහැනේ. වෙනස් වෙලා තියෙන දුබල අම්ලය කියන කෑල්ල. එතකොට මෙතන කිලෝජූල් කීයකේ නිකන් අපි හිතමු 50.2 දැරපංගු. කිලෝජූල් කීයකද? 1 කිලෝජූලයක පොඩි අඩුවක් වෙලා තියෙනවා. ඒ කියන්නේ 57ක් පිට වෙලා යන්න ඕනද ගිහිල්ලා එළියට ඇවිල්ලා දෙන්නේ 56යි. එකකට වෙච්ච දෙයක් නැහැ. ඔකට මොකද්ද වෙන්නේ නැත්තේ? ඒක හැදුවේ නැද්ද? නැත්නම් හදලා ඒක කොහෙවත් නැති වෙලා. හදන්න නැතුව. 56ම. එහෙම බෑනේ අපි අර්ධයක් වීමක් කියලා නේද? අපි කිව්වා H+ මවුලකේ OH මවුලක ප්‍රතික්‍රියා කරලා ජල මවුලයක් හැදෙන්න ඕනේ. ජල මවුලයක් හැදුනොත් 57යි. දැන් මම ඇසිටික් ගෙත් මවුලයක් ගන්නවා. KOH ගෙත් මවුලයක් ගන්නවා. දෙන්නගෙන් මවුලේ අරගෙන තියෙන්නේ. මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා ජල මවුලයක් හැදේ කියලා. ඇත්තට ජල මවුලයක් හැදෙනවා. ඇත්තටම හැදෙනවා. හැබැයි එන්නේ 56යි. කිලෝජූල් එකක පොඩි අඩුවක් තියෙනවා. මොකද වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ අම්ලේ දුබලයිනේ. දැන් HCl නම් වතුරට දාපු ගමන් මොකද වෙන්නේ? සරහස් ගාලා කැඩෙනවා H+ සහ Cl- විදියට. එතකොට මම බෂ්මේ දානකොට මොකද වෙන්නේ? බෂ්මේ වැටෙනකොටම H+ කියන එක කෙලින් බැවිලි ඉන්නවා මවුලයක්. අර වැටුණ ගමන් OH- මවුලත් එක්ක ප්‍රතික්‍රියා කරා ජලය හැදුනා. 57ක් පිට කරා. ප්‍රශ්නේ ඉවරයි. දැන් ඔනවා ඇසිටික් දාලා තියෙනවා මෙන්න භාජනයක. මගේ අතේ තියෙන භාජනය ඇසිටික් භාජනයක්. භාජනය අතන හිස්. මම ගන්නවා ඇසිටික් මෙන්න මවුලයක් තියෙනවා. ඇසිටික් මවුලයක් මම ඔන්න දැම්මා. දැන් ඔන්න ඇසිටික් මවුලේ මේක තුල තියෙනවා. ඇසිටික් කියන්නේ මොන මවුලයක්ද? මේ මොන අම්ලයක්ද? දුබල අම්ලයක්. ඒ ඇසිටිකුත් පූර්ණව H+ එක දීලා තියෙන්නේ නෑ. ඔයා මවුලයක් දැම්මට ඒ මවුලෙම H+ ටික මාධ්‍ය නිදහස් වෙලා නෑ. ටිකයි නිදහස් වෙලා තියෙන්නේ. අපි නිකන් අපි මවුලයක කතන්දරය අමතක කරමු. අපි හිතමු මවුලයක ඉන්නවා කියලා 10 දෙනෙක්. අවගාඩ්ඩුව අඟලක වැඩි 10ක්. ඇසිටික්ලා 10ක් ඉන්නවා මවුලයක් ඇතුළේ. හරිද? හැබැයි ওই 10 දෙනාගෙන් H+ 10 දෙනාක් එළියට එන්නේ නැහැ. අපි හිතමු එන්නේ H+ ලා 6 දෙනයි. ඉතුරු 4 දෙනා H එක දෙන්නේ නැහැ. එයා නිකන් ඇසිටික් විදියටම ඉන්නවා. දැන් කීයද H+ ලා ඉන්නේ? 6 දෙනයි ඉන්නේ. මාධ්‍ය H+ විදියට 6 දෙනා ඉන්නේ. 4 දෙනෙක් ඇවිල්ලා නැහැ. ඒ දැන් මම මවුලයක් දාලා තියෙනවා. මම දානවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුලයක්. දැන් මම කියන මවුලයක් කියන්නේ 10 දෙනෙක් කියලා හිතන්න කියලා. ඒතර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාපු ගමන් OH- ලා කීයක් වැටෙනවද? 10ක් වැටෙනවා. දැන් H+ වල ඉන්නේ කීයද? 6 දෙනා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියනවා මට අදාළ නැහැ මගේ 10 දෙනෙක් මෙන්න ආවා මට H+ 10ක් ඕනේ. තියෙන්නේ 6 දෙනාත් එක්ක ප්‍රතික්‍රියා කරා. දැන් 4ක් දැන් බලන් ඉන්නවා. ඒ 4 කොහෙද ඉන්නේ? ඉතුරු H+ 4 ඇසිටික් ගේ ඇතුලේ. දැන් ඌ මේක දෙන්න කැමති නෑ. මොකෝ දෙන්න කැමති නැද්ද? ඒක ප්‍රබල අම්ලයක් නොවන නිසා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මට ඒවා දාලා නෑ. මට ප්‍රතික්‍රියා කරන්න කොහෙන් හරි H+ ඕනේ. අරුගලදී එහෙම මම දෙන්න කැමතිත් නෑ. ඇසිටික් කැමති නෑ දෙන්න. ඇයි දුබලයි. දැන් මොකද්ද කරන්න මේ? මොන හරි විදියකින් දැන් H+ ටික දෙන්න වෙනවා. ඇයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඇවිල්ලා ඉන්නේ. ඌ බල ඉන්නේ නෑ. අනිවාර්යෙන් ප්‍රතික්‍රියා කරන්න වෙනවා. අන්න දැන් මොකද්ද වෙන්නේ? දැන් 6 දෙනෙක් එක්ක ප්‍රතික්‍රියා කරානේ. ශක්තිය ටිකක් හැදිලා තියෙනවනේ. අන්න දැන් මොකද වෙන්නේ? අර හැදිච්ච තාපයෙන් කොටසක් වැය වෙනවා. අර කැඩුනේ නැතුව ඉන්න ඕනේ දැන් ඇසිටික් සෙට් එක. පිටින් ශක්තිය උරාගෙන මොකද වෙන්නේ? අර කැඩුනේ නැති ඒවා ඔන්න කැඩිලා එළියට එන්න පටන් ගන්නවා. අන්නේ කැඩුනේ නැති ඒවා කැඩෙන්න අවශ්‍ය ශක්තිය උරා ගන්නවා අර හැදිච්ච තාපයෙන්. එතකොට ඉතුරු සෙට් එක කැඩෙන්න තමයි මේ කිලෝජූල් එක වැය වෙලා තියෙන්නේ. හරිද? අන්නේ නිසා දුබල අම්ල සහ ප්‍රබල භස්ම අනුමාපනයක අපි බලාපොරොත්තුෙන් හිටියට ඍණ 57ක් එයි කියලා එන්නේ නැහැ. එයි එන්නේ නැත්තේ මුක්ත වන තාපයෙන් කොටසක් වැය වෙනවා මුගේට. දුබල අම්ලවල විඝටනයට. අර සීන් එක ඔන්න කතන්දරේ. හරි. රයිට්. ඊළඟට අපි බලලා දුබල අම්ල කියන සීන් එක ලිව්වද? ලියුවනේ. ඕක විග්‍රහ කරලා තියෙනවා නේ. අපි යන් ඊළඟ එකට. HCl කියන්නේ මොන අම්ලයක්ද? ප්‍රබල අම්ලයක්. එයා ගන්න. HCl කියන්නේ ප්‍රබල අම්ලයක්. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් මොකද්ද? දුබල භස්මයක්. එතනත් අපි බලාපොරොත්තුෙන් ඉන්න ගානට වඩා මොකද වෙලා තියෙන්නේ?
අඩු වෙලා. 57ත් නෑ බලන් හිටියේ ඇවිල්ලා තියෙන ගියේ 52යි. එතන නිකන් බර ගානක් අඩු වෙලා 6ක්ම අඩු වෙලා. දැන් කොහොමද ඔයක පැහැදිලි කරන්නේ? ජල මවුලයක් හැදෙන්නේ නැද්ද? හැදෙනවා. එහෙනම් ඒ අඩු වෙන්නේ කියලා අහුවොත්. හැදෙන තාපයෙන් කොටසක් කවුරු සඳහාය? අම්ලද බෂ්මද? දුබල බෂ්මේ විඝටනය සඳහා වැය වෙනවා. සරලයි. ඕන කතන්දර. වැය වෙන තාපෙන් නිපද වෙන තාපයෙන් කොටසක් දුබල බෂ්මයේ විඝටනය සඳහා වැය වෙනවා. ඔක විග්‍රහ කරලා තියෙනවා එහා පැත්තේ. හරිනේ? රයිට්. එහෙනම් ඒකත් හරිනේ. යන් අපි ඊළඟ එකට. මම කන්ෆියුස් කරන්න යන්නේ. ඊළඟ එක. කවුද? HF. HF කියන්නේ ඔයාලා දන්න විදිහට මොන අම්ලයක්ද? ප්‍රබල අම්ලයක්ද? නෑ. HF කියන්නේ දුබල අම්ලයක්. දාගන්න. ලියාගන්න. HF කියලා කියන්නේ දුබල අම්ල. හරිද? HF කියන එක්කෙනා ළමයි පූර්ණව කැඩෙන්නේ නෑ. ඌ කැඩෙන්නේ ප්‍රත්‍යාවර්තව. භාගයට කැඩෙන්නේ. මෙහෙම මෙහෙම. ඔය විදිහට තමයි කැඩෙන්නේ. රයිට්? කොහොම කැඩෙන්නේ? හරි. ඊළඟට එහා පැත්තේ කවුද ඉන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එයා මොකෝ ප්‍රශ්නේ? ප්‍රබලයි ප්‍රශ්නයක් නෑනේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉන්නවා. ඒක පූර්ණව කැඩෙනවා. සෝඩියම් 1+ දාන OH- දාන කවුද? සෝඩියම් 1+A+. හරිනේ? දැන් මෙයාගේ මවුලයක් දැම්මොත් ආයි කතා දෙකක් නැහැ. මෙයාගේ මවුලයක් මාධ්‍යයේ තියෙනවා. හැබැයි මෙයාගේ මවුලයක් දැම්මට මෙයාගේ මවුලයක් එන්නේ නැහැ. මෙතන තියෙන ගාන මවුලට වඩා සෑහෙන ප්‍රමාණයකින් අඩුවක් තියෙනවා. එතකොට අපි බලාපොරොත්තු වෙන දේ මොකද්ද? කමන්නේ මේ දෙන්න ප්‍රතික්‍රියා කරලා ජලය හදන්න ඍණ 57ක් පිට වෙනවා. ඒ තාපයෙන් කොටසක් මෙතෙන්ට දීලා මේ ඉතුරු ටිකත් කඩා ගන්න. එතකොට බලාපොරොත්තුෙන් ඉන්නවා සමස්තගේ 54 වඩා අඩු වෙන්න ඕන කියලා. වගු බලපන්. කී? ඍණ 68. ඒ මොකද්ද වෙලා තියෙන්නේ? අපි බලාපොරොත්තුෙන් හිටියා කියනට වඩා අපි බලාපොරොත්තුෙන් හිටියේ 57. ඊට පස්සේ බලාපොරොත්තු වුණා ඊට වඩා අඩු වෙයි කියලා. මොකද වෙලා තියෙන්නේ? අඩු වෙන්නේ නැහැ. ඊටත් වඩා වැඩි වෙනවා. හරිද? එන්න ඕන ගාන 57. අපි දැන් දන්නවා මුදුබල අම්ලයක් නිසා අඩු වෙන්න ඕන. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඒක අඩු වෙලත් නැහැ. 57ත් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ඊටත් වඩා වැඩි ගාණක් ඇවිල්ලා තියෙන්නේ. ඕක කොහොමද උඹලා පැහැදිලි කරන්නේ? මේ දෙන්න ප්‍රතික්‍රියා කළ ජලය හදන සමස්ත ක්‍රියාවලියේ එන්තල්පිය 54 වඩා වැඩි ඍණ 68ක් වෙලා තියෙනවා. එතකොට මෙයාගේ හැදෙන තාපයෙන් කොටසක් මෙයා හදන්න විඝටනය වෙන්න වෙන්නේ නැද්ද? වෙන්න ඕනේ නේද? එහෙම නැත්නම් මේ දුබල අම්ලයක්ගේ තේරුමක් නැහැ. එහෙම වුණා නම් මුගයාගේ 54 වඩා අඩු වෙන්න ඕනේ. වෙලා තියෙන්නේ මොකද්ද? අඩු වෙලා නෑ. එහෙනම් තමයි දැන් මොකද්ද කරන්නේ? මොකද්ද මේකට හේතුව? ඒක තමයි ප්‍රශ්නේ. දැන් ලොවෙත් ඔයාලට තේරෙනවද 57ක් හැදිලා. ඒකෙන් ටිකක් මේකට වැයත් වුණාට පස්සේ ආය පාරක් මුළු වගේ 57ක් පහු කරන් 68ක් දක්වා වැඩි වෙන්න නම් මේක ඇතුලේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට කොහෙන් හරි තව අලුත් තාපයක් හැදිලා තියෙනවා. එළියට ඇවිල්ලා තියෙනවා. මොකද? කැඩෙනකොට. ඉතින් කැඩෙනකොට අවශ්‍ය තාපය උරා ගන්නවනේ. මේ දෙන්න නිසා සෝඩියම් එකයි ඉතින් එහෙනම් අනිත්‍ය වෙත හැදෙන්න බෑ. අනිත්‍ය වගේ සෝඩියම් තිබ්බ ක්ලෝරින් තිබ්බ. සෝඩියම් කොහෙද මේ හැදුනාට එහෙම වුණේ නෑ. දැන් මේක ජලීය ද්‍රවණය එදෙන්නේ හැදෙන්නේ නෑ. HCl සෝඩියම් අණු එකතු කරාම කවදාද දැකලා තියෙනවද පතුලේ සෝඩියම් කොහෙද අවක්ෂේපයක් හැදෙනවා? නෑ. ඒක ජලීය ද්‍රවණ හොඳට දිය වෙනවනේ. අවක්ෂේපයක් හැදෙන්නේ නෑ. ඒකත් නෙමෙයි. මොකද්ද වෙන්නේ? වෙන දේ තමයි මොකද්ද? නෑ ගොඩක් උන් කියන NAF හැදි මේ NAF හැදෙන්නේ නෑ.
වෙන දේ තමයි අනිත් තුන්ගේ වෙච්ච නැති මොකක් හරි එපා මේක වෙන්න. අනිත් තුන්ගේ වෙන්නේ නැති මොකේ මොකක් හරි අමුතුවක් වෙන්න එපා. වෙන දේ තමයි ළමයි. ඔයා මට කියන්න ආවර්තා වගුවේ තියෙන චූටිම කෙනා කවුද? හයිඩ්‍රජන්. ආවර්තා වගුවේ පොඩිම පරමාණු කවුද? නෑ. ඉතින් උච්ච වායුව වඩන්නේ අවතල්. හයිඩ්‍රජන් හීලියම් හැර වෙන එක කියපු. හොද? සෝඩියම්. පොඩිම කෙනා මං අහන්නේ. ආවර්තා වගුවේ ඉන්න පොඩිම කෙනා. ලිතියම්. ආවර්තා වගුවේ මුගේ ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්. මොකද්ද? ක්ලෝරින්. ක්ලෝරින්. කොහොමද තර්කයක දෙන්නේ? ඇයි බං? ආවර්තිතා වගුවේ ආවර්තයක් ඔස්සේ ඉදිරියට සයිස් එක පොඩි වෙනවා පළවෙනි පාඩමෙන්. කාණ්ඩයක් ඔස්සේ පහළට සයිස් එක වැඩි වෙනවා. එතකොට ඔබට ඕන නම් පොඩි මේකා හොයා ගන්න කොහෙද හොයන්න වෙන්නේ? ආවර්තා වගුවක අන්හරේ කොනේ උඩින් ඉන්න එක. කවුද? ෆ්ලෝරින්. ෆ්ලෝරින් තමයි ඉන්න පොඩිම කෙනා ආවර්තා වගුව. ෆ්ලෝරින්. පරමාණුක දෙක ගත්තොත් පොඩිම කෙනා තමයි ෆ්ලෝරින්. අයනයක් විදිහට ගත්තොත් පොඩිම කෙනා කවුද ඉන්නේ? F- H+ නෙමෙයි. H+ ලොකු යු මේ වර්ධ කොනේ ඉන්නේ. පළවෙනි ආවර්තයේ මේ පැත්තේ කොනේම ඉන්න එක. හරි? එහෙනම් මොකද්ද සීන් එක? F- තමයි පොඩිම අයනය මෙතන මේ ඉන්න සෙට් එකෙන් ඉන්න.නවා කලින් හම්බෙච්ච ක්ලෝරින්ලා, සෝඩියම් ධන අයන, H+ ලා, OH- පැහැදිලිව ලොකු ප්‍රමාණයෙන් ලොකු සයිස් කට්ටිය. හැබැයි F- කියන්නේ චූටිම කෙනෙක්. පොඩිම කෙනෙක්. හරිද? ඒතර මෙතන ඔය අනිත් අවස්ථාවලදී උනේ නැති අමුතු කතන්දරයක් වෙන්න හේතුව වෙන්න කෙනා තමයි F- කියන කෙනා. අනිත් අයගේ උනේ නැති මෙයාගේ අමුතු සීන් එකක් වෙනවා. අමුතු සීන් එකක් කියන්නේ මෙන්න මේක තමයි වෙන සංසිද්ධිය. F- කියන කෙනා චූටි නිසා ළමයි අයනයක් නේ. ජලය දිරන මේක ඇතුලේ. අපි කතා කරන්නේ සජලණය කියන එක. අපි කතා කරේ සජලණය කතා කරේ වායුමය අයන. හරිද? දැන් මේ කතා කරන්නේ වායුමය අයන නෙමෙයි නිකන් ජලීය ද්‍රාවණය ඇතුලේ තියෙන අයන. ඒ ප්‍රශ්නයක් නැහැ. F- පොඩි නිසා මොකද්ද වෙන්නේ? මෙයා වටා ළමයි ජලාණු ඒකරාශී වෙනවා අසීමිත විදියට. ඇයි ඒ? මේක පොඩි නිසා සහ මෙයාගේ ආරෝපණ ඝනත්වය ගොඩක් වැඩි. ඇයි? ආරෝපණය ඍණයක වුණාට පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලය ගොඩක් මුගේ අඩුයි. ඒතර ආරෝපණ ඝනත්වය කියන්නේ මොකද්ද? ආරෝපණය බෙදීම වර්ගඵලය. එතකොට මුගේ පරිමාව අඩු නිසා පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය කියන්නේ මොකද්ද වෙන්නේ? ගොඩක් ලොකු වෙනවා. ඒ නිසා මෙයාගේ තියෙන ආරෝපණය ගොඩාක් ලොකුවට කැපිලා පේන්න පටන් ගන්නවා ජලීය ද්‍රාවණය ඇතුළේදී. දැන් මොකෝ වෙන්නේ? මෙන්න මේ ජල අණු මෙයාවට අයක රාශි වෙලා මෙයත් එක්ක හදනවා ආකර්ෂණ බල. එකක් දෙකක් නෙමෙයි අතිවිශාල සංඛ්‍යාවක් මෙයාවට සජලණය වෙනවා ආකර්ෂණ බල හදාගෙන. මේම ඔන්න ඔය විදියට. හරිද? ඔය විදියට F- අයනය වටා ජලය ඒකරාශී වෙලා හයිඩ්‍රජන් බන්ධ කිව්වත් අවුලක් නැහැ. ඒකරාශී වෙලා අමුතුවෙන් ආකර්ෂණ බලයක් හදන නිසා ආකර්ෂණ බල හදනවා නම් මොකද වෙන්නේ? තාපය ලබා ගන්නද පිට කරනවා? පිට කරනවා. එතකොට මේ සීන් එක වෙනස් ඇත්තටම 54ට වඩා අඩු වගයක් ලැබෙන්න ඕනි. හැබැයි ඒ 54ට වඩා අඩු වගයට අර මේ ආකර්ෂණ බලය හැදීම නිසා තාපයක් එකතු වෙනවා. අන්නේ එකතු වෙන තාප නිසා තමයි මෙයාගේ ආකර්ෂණ බලය වැඩිම වෙන්නේ. එන්තැල්පිය වැඩි අගයකට ඇවිල්ලා තියෙන්නේ. ඕක තමයි කතන්දර. තේරුණාද? ඕකෙත් විග්‍රහය කරලා තියෙනවා. බලන්න ඔය ඊළඟ පිටුවේ තියෙනවා 51 වෙනි පිටුවේ ඕකේ ඈ පැත්තේ තියෙන විස්තර කරලා. ගෙදර ගිහලා ඇසල කියවලා බලන්න. හරි? right. ඊළඟ එක සල්ෆියුරික් ධන බේරියම් හයිඩ්‍රොක්සයිඩ්. සල්ෆියුරික් කියන්නේ මොන ආම්ලයක්ද? ප්‍රබල ආම්ලයක්. හරි. එයාගේ සෙනෙල් ලියාගෙන ප්‍රබල ආම්ල කියලා.
ඊළඟ එක එහා පැත්තේ ඉන්නේ කවුද? බේරියම් හයිඩ්‍රොක්සයිඩ්. මොන භස්මද? ප්‍රබල භස්ම. ප්‍රබල භස්ම. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වගේම දෙවන කාණ්ඩයේ පල්ලෙහා ඉන හයිඩ්‍රොක්සයිඩ් හොඳ ප්‍රබල භස්ම. එතකොට අගය කීයද? 114 නෙමෙයි 114ටත් වඩා ආවක වෙන්න ඕන අනිත් පැත්තට කට ඇරෙන්න ඕනනේ. ඉතින් 114ට වැඩි කියලා මට කියා ගන්න ඕන. උතන එන්න ඕන අනිත් පැත්තට නේද? නෑ. ඔව්නේ. එමෙන්න එන්න ඕන. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උයි බේරියම් හයිඩ්‍රොක්සයිඩ් උයි ප්‍රතික්‍රියා කරාම ළමයි සිද්ධ වෙන එන්තැල්පිය ඍණ 57 නෙමෙයි 114ට වඩා වැඩි වෙනවලු. ඒක පැහැදිලි කරන්නේ කොහොමද ඔයා? බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ධන සල්ෆියුරික් හැදෙනවා. බේරියම් සල්ෆේට් ධන H2O ලා දෙකක්. මේකේ ලැබෙන තාපය එන්තැල්පිය නියුට්‍රලයිසේෂන් කියලා තමයි අපි කියන්නේ. අගය ඍණ 114ටත් වඩා වැඩි අගයක් ලැබෙන්නේ ළමයි. මොකෝ සීන් එක කියන්නේ කොහොමද කියන්නේ අපි? 114 සීනේ මොකද්ද මේ 57 නැතුව? 57 එන්න ඕන. අපිට පේනවා මෙතන මෙයාගේ OH කාණ්ඩ දෙකක් තියෙනවා, හයිඩ්‍රජන් දෙකක් තියෙනවා, ජලාණු එකක් නෙමෙයි ජලාණු දෙකක් හැදිලා තියෙනවා. එහෙනම් තරගේ හරියි. 114ක් එනවා. එකක් හැදුනොත් 57යි නම් දෙකක් හැදුනොත් 114ක් එනවා. ෂේප් එක හරියි. මොකද්ද මේ 114ට වැඩි කතන්දර? මෙතන අතර කලින් සීන් එක වගේ සීන් එකක් වෙන්න ඕනේ. හැබැයි එහෙම සීන් වෙන්නේ මේක එහෙම මේ හින්දා පොඩි චූටි ඇන්නේ පතලකු ඒවා තියෙන්නේ. බේරියම් 2+ කියන්නේ දෙවෙනි කාණ්ඩේ පල්ලෙහාම ඉන්න එක එන ලොකු සයිස් සල්ෆේට් කියන පතායනයක් හදලන සීන් එකක් නම් වෙන්න බෑ. බේරියම් සල්ෆේට් කියන්නේ මොකක් කියලා ඔයාලා අහලා තියෙනවා? ද්‍රාවණයක්ද ඝනයක්ද? ඝනයක්. බේරියම් සල්ෆේට් කියන්නේ ළමයි හොඳ අවක්ෂේපයක්, සුදු අවක්ෂේපයක්. ඔය සල්ෆියුරික් ටිකක් අරගෙන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් එකකට දැම්මොත් ටෙස්ට් ටියුබ් එක පතුලේ බේරියම් සල්ෆේට් අවක්ෂේපයක් ඇති වෙනවා. හොඳ සුදු අවක්ෂේපයක්. බේරියම් සල්ෆේට් සුදු අවක්ෂේපයක්. හරිද? මේ අවක්ෂේප වුණා කියලා එහෙම තාපයක් හැදෙනවද? අවක්ෂේප වීම නිසා සංයෝගයක් ධන සංකටයක් සෑදීම නිසා තාපයක් නිදහස් වෙනවද? ඔව්. ඇයි? බන්ධන එකට එකතු වෙලා තමයි ධන සංකටක හැදෙන්නේ. ඒ හැදෙනවා. අපි කියන දැලිසිලා කතා කරේ. ළමයි කියන්නේ සර් සෝඩියම් ක්ලෝරයිඩ් වල වෙන්නේ නැහැ කියලා මේක වෙනවා කියලා කියන්නේ. ඉතින් මුගේ හැදෙන්නේ. සෝඩියම් ක්ලෝරයිඩ් සෝඩියම් 1+ Cl- එකතු වෙලා සෝඩියම් ක්ලෝරයිඩ් හැදුන්නේ නැති වුණාට බේරියම් ධන දෙකයි සල්ෆේට් එකතු වෙලා බේරියම් සල්ෆේට් හදනවා. අන්නේ හදන නිසා සමස්තෙන්ද අපි මේකට කියනවා අවක්ෂේපය නිසා ඇතිවෙන එන්තැල්පියක් නිසා අපි ඒකට කියනවා අවක්ෂේපන එන්තැල්පිය කියලා. අවක්ෂේපන එන්තැල්පිය කියලා අපි කියනවා. අන්නේ අවක්ෂේපන එන්තැල්පියත් එකතු වුණාම සමස්ත අගය 114ට වඩා වැඩි වෙනවා. නික අපි හිතමු ඔයාලට කියනවා බේරියම් හයිඩ්‍රොක්සයිඩ් සහ සල්ෆියුරික් අතර උදාසීනීකරණ එන්තැල්පිය නැත්නම් ප්‍රතික්‍රියාවේදී සිදු වූ එන්තැල්පි පර්යාසය ඍණ 120යි කිලෝජූල් මෝලයට කියනවා. 120යි. මම මේ ගන්නවා එන අවක්ෂේපන එන්තැල්පිය කීයද? ජලය හැදුණා 114 එන්න ඕනේ 120ක් එනවා කියලා කියන්නේ කීයද? 6ක් වැඩි වෙලා තියෙනවා. ඔය 6 කවුරු නිසා දෙන්න ඕන? අවක්ෂේප වීම නිසා. එහෙනම් අපිට කෙලින්ම ගන්න පුළුවන් අවක්ෂේපන එන්තැල්පිය 6යි කියලා. එහෙම ගන්න පුළුවන්. හරිද? ඔන්න ඕක නිසා තමයි මුගේ අගය ඍණ 114ට වඩා වැඩි වෙලා තියෙන්නේ. ඒක අර කට ඇරිච්ච පැත්ත වැරදි එක හදාගන්නනේ. අනිත් පැත්තට හරව ගන්න. අනිත් පැත්තට හරව ගන්න. අන්තිම සීන් එක ඕක නම් උඹලට කියන්න පුළුවන්. ඇසිඩික් සහ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් අතර ප්‍රතික්‍රියාව ඍණ 54ට වඩා පට්ට අඩුයි. ඒක පැහැදිලි කරන්න පුළුවන්. පුළුවන් කොහොමද? ඇසිඩික් කියලා කියන්නේ දුබල අම්ලයක්. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නේ දුබල භස්මයක්. ඉතින් මුන් දෙන ප්‍රතික්‍රියා කරාම ඉතින් කොහොමද දෙන්නම දුබලයි නම් මොකද්ද වෙන්නේ? උගුන් දෙන්නම විකටනේ වෙන තාපය සෑහෙන ප්‍රමාණයක් වැය වෙනවා. ඔතන ලැබෙන අගය
දැන් අර ඔයාගේ අහුවොත් මෙතන තියෙන ඇසිටික් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ඍණ 56ක් ආවා කියලා. ඒ අගයටත් වඩා අනිවාර්යයෙන් මෙතනගේ මොකක්ද වෙන්න ඕන? අඩු වෙන්න ඕන. පැහැදිලිව අඩු වෙන්න ඕන. ඒක මොකද්ද? දෙන්නම දුබල නිසා. ඔන්න කතන්දර. හරිද? ඔය විග්‍රහ කිරීම මෙන්න මේ ටිකේ විස්තර කරලා තියෙනවා. හරිද? අපි දැන් බලමු කොහොමද මේ වගේ ඒ උදාසීනීකරණ එන්තැල්පිය පරීක්ෂණාත්මකව විද්‍යාගාරයේ හොයන්නේ කියලා. ප්‍රැක්ටිකලි කොහොමද මේක අපි හොයන්නේ කියලා බලන්න යන්න. විද්‍යාගාර තත්ත්වයටදී. හරිද? එතකොට මට ඕන වෙනවා ඉතින් ඔන්න ඔය වගේ අම්ල භස්ම සෙට් එකක් ඕන. ඉතින් ඔබට ඕන කවුරු මොන දෙන්නද ඒ දෙන්න ගන්න. HCl සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නම් යා HNO3 ඔයාලට ඕන දෙන්නේ කොම්බිනේෂන් එකක් ගන්න. තව ඕන වෙනවලු ප්ලාස්ටික් කෝප්පයක්, බීකර ඕන වෙනවලු, උෂ්ණත්වමාන ඕන වෙනවලු, වීදුරු කූරක් ඕන වෙනවලු, රසායන ද්‍රව්‍ය ඕනලු. ඔව් ඒ වෙපයි. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි උපකරණයට උම සකස් කර ගන්නවා. යටට රාගෙන තියෙනවා බීකරයක්. ඝන සෙනි 250 ලොකු එකක් අරගෙන තියෙනවා. ඒකට දානවා ළමයි අර ප්ලාස්ටික් කෝප්ප. ඔය ප්ලාස්ටික් කෝප්ප කියලා කියන්නේ ඔයාලා දැකලා තියෙනවා ළමයි අර මේ ඔය KFC එකේ ගියාම අර කොකා කොලා දාලා දෙන්නේ කප් එක. අන්න ඒක තමයි ඔකට හොඳම එක. විද්‍යාගාරයේ ඔකට හරියන ඒවා තියෙනවා. උන් අර බටයක් දාලා දෙන සිදුරු කරලා අන්න ඒ විදිහට තමයි ඔය බටේ දාලා තියෙන්නේ. ඒ වගේ ලොකුට පතලකු හිලක් ගන්නෑ. සිදුරු සියුම් සිදුරක් ගාලා තමයි ඒක දාලා තියෙන්නේ. හරිද? ඔන්න ඒ විදිහට තමයි හදාගන්නේ. පියනක් තියෙන්නත් ඕන අර වගේ එකක් හොඳයි මේක. හරිද? කරන විදිය අපි දැන් ඔන්න ඉස්සෙල්ලාම යන්නේ HCl සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අතරේ උදාසීනීකරණ එන්තැල්පිය හොයන්න. බලන්න පළවෙනි එක. රූපීය ආකාරයේ ප්ලාස්ටික් කෝප්පය ඝන සෙන්ටිමීටර් 250 බීකරය තුළ රඳවන්න. ඒක මොනවා හරි ක්‍රමයකින් රඳවන්න වෙනවා. මෙහෙ එන චූටි එකක් අරගෙන හරියන්නේ නැහැ නේද? හොඳේ. අරක දැම්මම පස්සේ මේ ඇතුලේ නම් තියෙන එහෙම හරියන්නේ නැහැ. ඔය වගේ ගානට හිටලා හිර වෙලා තියෙන්න ඕනේ. ඒකට හරියන කෝප්පයකෝ බීකරකෝ හොයාගන්න. ඊට පස්සේ කියනවා 2 මෝල ඝන ඩෙසිමීටර HCl ඝන සෙන්ටිමීටර 50ක් කෝප්පයකට දමා ඒ උෂ්ණත්වය මැනගන්න. කෝප්පයක් කියලා කියන්නේ අර වීදුරු කෝප්පයක් හරි බීකරය හරි මොකක් හරි කැමති එකක් ගන්න. ආරම්භක උෂ්ණත්වය මැනගන්න කියලා කියනවා. හරිද? ඊට පස්සේ කියනවා 2 මෝල ඝන ඩෙසිමීටර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 50ක්ද බීකරයකට දමා එහි උෂ්ණත්වයද මැනගන්න. දැන් අපි හිතමුකෝ HCl ටික අරගෙන මම ඉස්සෙල්ලාම අර ඇතුළේ දාගෙන කෝප්පෙට දානවා. ප්ලාස්ටික් කෝප්පෙ. ඊට පස්සේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ 50ක් මැනගන්නවා බීකරයකට. ඒකේ උෂ්ණත්වයත් මැනගන්නවා. දැන් ගොඩක් වෙලාවට මේ දෙන්නාගේ උෂ්ණත්වය මොකද්ද වෙන්න ඕන? එක සමාන වෙන්න බෑ. කාමර උෂ්ණත්වනේ. වැරදිලා හරි කර්මෙට ඔබ බලන හැම සැරකින්දම මේක 31යි මේක 32යි නම් මොකද්ද කරන්නේ? අපි දුමු මේ දෙන්නගේ තියෙන ගුණාංග මත HCl 31 පෙන්නන්නේ මූ 32 පෙන්නන්නේ. එකම උෂ්ණත්වයේ අපි හිටියට උන් දෙන උෂ්ණත්ව දෙකක් පෙන්නනවා. දැන් හිමුණොත් මොකද්ද මට කරන්න වෙන්නේ? මොකක් හරි මධ්‍යන්නගයක් ගන්න වෙනවා. එතන මධ්‍යයන් අර දෙන එකතු කරලා දෙකෙන් බෙදලා මධ්‍යන්නගය ගන්නවා. හරි. උෂ්ණත්ව දෙක ගන්න ඒකට. දෙන්නගේ මගයන් දෙක එකම නම් මේ කතා කරන්න දෙයක් නැහැ. එහෙනම් එක උෂ්ණත්වයේ තියෙනවා කියලා ගත්තා හරි. ඊට පස්සේ කියනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය HCl නඟු ප්ලාස්ටික් කෝප්පයට එකවරම දමා කලතමින් තත්පර 30කට වරක් උෂ්ණත්වය වාර්තා කරන්න. අපි අරගේ පියන ඇරලා අපි දැන් යට HCl දාලා තියෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 50ක් දැම්ම පියන වැහුවා උෂ්ණත්වමානකුත් ගහලා තියෙන මන්තයකුත් දාලා තියෙන වට උන මන්තනය කරන්නත් පුළුවන්. තත්පර 30න් 30ට උෂ්ණත්වයේ වැඩිවීම සටහන් කරගන්නවා. අපි තුම අපි මේක පටන් ගන්නකොට උෂ්ණත්වමානය තිබි 30. තත්පර 30කින් ගිහින් බලනකොට 32යි. ඊළඟ තත්පර 30 35යි 38යි 39යි. උඹට වැඩි වෙනවනේ. අපි තත්පර 30න් 30ට ඒ එන අගය ලියා ගන්නවා. ඔක තත්පර 10න් 10ට වගේ කරන්න පුළුවන් නම් නැත්නම් 5න් 5ට කරන්න පුළුවන් නම් වඩා සාර්ථකයි. හරිද? තත්පර 10ත් ගොඩක් හොඳයි. අවුලක් නැහැ. එතකොට අපිට වැඩි රීඩින් ප්‍රමාණයක් ගන්න පුළුවන්. වැරදීමේ සම්භාව්‍යතාවය අඩුයි. දෝෂ සහිත බව අඩුයි. කොහොම හරි අපි තත්පර දල අගයක් 30 ගමුකෝ. 30න් 30ට ඔන්න උෂ්ණත්වය මම දැන් ලියාගෙන යනවා. බලනවා ලියනවා. එකෙක් බල්ලා කියනකොට ඒක ලියනවා. එහෙම හරියන්නේ නැහැ හොනේ. යාළුවා උඹ අපි දෙන්න සර් කරන්න ගිහින් එහෙම කරන්න බෑ මේ පැටේ. ඔයා නම් ඔයා විතරයි. යාළුවෝ ගාව ගන්න එපා. ඒ එක එකගේ සංවේදනය එක එක වගේ. සමහරුන්ගේ ඇස්සම හොඳට පේන්නේ නැහැ. අන්න අද්ද අපලමදී හැම බලන්න එපා. හරි. සයිර ඌ බලංගින මොඩේට මට පේන්නේ නැහැ මම පොඩ්ඩක් හිටපන්. දැන් හරි දැන් ලියාගනි. එහෙම කරන්න බෑ. හොඳට ඉතින් ඒතර ඌමනම් කරන්නේ අවුලක් නෑ. ඒතර ඌ කරද්දි යම් කිසි දෝෂයක් වෙනවා නම් ඒක ඌට විතරෙන් ඩිපෙන්ඩ් වෙන්නේ. දැන් වෙන එකකුත් එක ජොයින් වෙලා කරනකොට ඒ දෝෂය ඩබල් ට්‍රිපල් වෙනවා. ඒ අරුගේ දෝෂය වෙලා ඒ දෝෂය අරුගලකට ඇවිල්ලා උගේ තියෙන දෝෂ තිබුණා ඒවත් එකතු වෙලා එහෙම කරන්න බෑ.
මේ ප්‍රැක්ටිකල් ගොඩක් කරලාට තනියම තමයි කරන්නේ. හරිද? එතකොට මම තප්පර 30 න් ලියාගෙන යනවා. දැන් මොකද්ද වෙන්න ඕනේ කියන් ඔහොම ගිහිල්ලා දිගටම වැඩි වෙනවනේ. 30 40 200 300 නෑ එහෙම වෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? ඔහොම ගිහිල්ලා එක තැනක් ඇවෙනවා. මේක ඇවිල්ලා උඩරිම ආගයකට එනවා. එතන නතර වෙනවා. එතන නතරලා තියෙනවා. නෑ එහෙම තියන්නේ නෑ. දැන් බද 30 න් ලියාගෙන යනවනේ. ලියාගෙන යනකොට නේද අපි 50ට ආවා. ඊළඟ 30 මම බලාපොරොත්තු වෙන්නේ මොකද? 52ක් විතර එයි. හැබැයි මම ඉන්නේ 52 නෙමෙයි. ඊළඟ තප්පර 30 මට එන්නේ 49යි. ඒකත් ලියාගන්න. දැන් ඔන්න මට තේරෙනවා හරි. එහෙනම් මෙතනින් පස්සේ මොකක්ද වෙන්නේ දැන් දිගටම? ආයෙ ටික මේක අඩු වෙන එක වෙන්නේ. දැන් ආයෙ මේ කාමරුෂ්ණත්තට යනවා. අන්න ඒ විදිහට දැන් ආයෙ සේරුම ලියන්න යන්නේ නැහැ. ඔයාලට තේරෙනවා නම් දැන් මෙයා මේ අඩු වෙන්න හදන්නේ කියලා ඔයා ගන්න ඕන මෙයා ගියපු වැඩිම උෂ්ණත්වයට ගියපු තැන. ඒක තමයි ඔයා ගන්න අවසාන උෂ්ණත්වයේ විදියට. ඒක නිසා තමයි තප්පර 30න් 30ට ගන්න. ඔක තප්පර 10න් 10ට ගන්න පුළුවන් වඩා හොඳයි. ඇයි ඒ? දැන් හිතපන් ඔන්න ඔබ තප්පර අපි සෙල්සියස් 50 ගෙන මොහොත ඉන්නවා තප්පර 30න් 30ට ඇවිල්ලා. ඊළඟ තප්පර 30 යනකම් බලාගෙන ඉන්නවා ඔබ. හරිද? ඒක තමයි මේක බලාගෙනම ඉන්න ඕනේ. ඔබ බලාගෙන ඉන්න මොහොතක තප්පර 30 යන්න කලින් ඩොග්ගල උෂ්ණතේ පල්ලෙහා බැස්ස අන්න වැඩි අවුල් වෙනවනේ. හැබැයි තප්පර 10න් 10ට වාගියොත් 50යි 51යි 52යි 30ක් යන්න කලින් උණු උෂ්ණතේ පල්ලෙ බහිනකොට ඔයාලට පේනවා ටක් ගාලා. ඒතර ටක් ගාලා එක ලියාගත්තා නම් හරිද? කොහොමද ගමන්නේ? උෂ්ණත්වමානය ඉහළ නගින උපරිම උෂ්ණත්වය හොයාගන්න ඕන. ඒකත් හොයාගත්තා. හරි. ඊට පස්සේ කියනවා මේ ආකාරයට අනෙක් අම්ල බස්න උගල සඳහාද එලෙසම සිදු කරන්න. හරිද? ඊට පස්සේ දැන් මම දන්නවනේ දාපු HCl මවුල ගානයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගානයි. එතන මම දන්නවා වෙන ප්‍රතික්‍රියාව මොකද්ද මෙන්න මේක. වෙන ප්‍රතික්‍රියාව HCl දන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් HCl දන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා සෝඩියම් ක්ලෝරයිඩ් දන ජලය. අපි දැන් මේ 250ක්ද? ලක්ෂණ 250ක්ද බලමු. 250ක් නේ? එහෙනම් T සමානයි බිඳුව කියලා දැම්මා. 250 කියලා කියන්නේ 2 වතාවක් 50 වතාවක් 10 ඍණ 3. දැන්වත් වෙනවා 2 වතාවක් 50 වතාවක් 10 ඍණ 3. ආරම්භයේ මෙයාල නැහැ. එතකොට මෙතන එනවා 100 වතාවක් 10 ඍණ 3ක්. දැන් මෙතනත් එනවා 100 වතාවක් 10 ඍණ 3ක්. මෙතන ආරම්භයේ නැහැ. ඊට පස්සේ වැය වෙන්නේ කාට සාපේක්ෂවද? දෙන්න සමානයි. එහෙනම් උගුන් දෙන්නම සීමාකාරී සාධක විදිහට අවසන් වෙලා යනවා. 100 වතාවක් 10 ඍණ 3 මෙයත් 100 වතාවක් 10 ඍණ 3. එයා පැත්තට මොකද වෙන්නේ ඔක? එකතු වෙනවා. මෙයා වැඩක් නැහැ. මෙන්න මෙයා හැදෙනවා 100 වතාවක් 10 ඍණ 3ක් මවුල. ජල මවුලයක් නෙමේ හැදෙන්නේ කීයක්ද? 100 වතාවක් 10 ඍණ 3ක් සරලව ගත්තොත් 0.1. ඔන්න හැදෙන ජල මවුල ගන්න. ඒකත් හරි. ඔන්න මම දන්නවා ඔච්චර මවුල ගන්න තමයි හැදෙන්නේ. හරිද? ඊට පස්සේ මම යනවා ළමයි දැන් මම දන්නවා කාම්බර උෂ්ණත්වය T1 කෙනෙක් ගමු ආරම්භක උෂ්ණත්වය T1 ගියපු උපරිම උෂ්ණත්වය T2 එතකොට ඩෙල්ටා T කීයද? නැත්නම් θ1 කියලා ගමු θ1 θ2 ඩෙල්ටා T කියන්නේ මොකද්ද? θ2 ඍණ T1 θ2 ඍණ T1 ගෙන් මට ගන්න පුළුවන් සිදුවෙච්ච උෂ්ණත්ව වෙනස. දැන් මට ඕන උෂ්ණත්ව වෙනස නෙමෙයි මට දැන් එන්තල්පි හොයන්න පිට වෙච්ච මොකද හොයාගන්න? තාපය හොයාගන්න ඕන. තාපය හොයාගන්න සමීකරණය මොකද්ද? Q සමානයි ඔයාලා දෙකක් දන්නවා. එකක් තමයි Q සමානයි MC ඩෙල්ටා T කියලා එකක් ඉගෙනගෙන ඇති. අනිත් එක Q සමානයි C ඩෙල්ටා T කියලා එකක් ඉගෙනගෙන ඇති. ඔයාට ස්කන්ධයේ ඝනත්වය වගේ දේවල් විශිෂ්ටතාවධාරිතාව දීලා තියෙනවා නම් MC ඩෙල්ටා T හරහා යන්න. තාපධාරිතාව දීලා තියෙනවා නම් C ඩෙල්ටා T හරහා යන්න. මොන ක්‍රමයකට හරි ගිහිල්ලා ලැබිච්ච තාපය ගන්න. හරිද? එතකොට මෙතනින් ඔයාට දැන් අපිට මේක දීලා තියෙන බලන්න. එක් එක් ප්‍රතික්‍රියාවේ මුක්ත වන තාපය ගණනය කරන්න. කොහොමද? Q සමානයි MC ඩෙල්ටා T දාලා අපිට ජලීය විශිෂ්ටතාවධාරිතාවය දෙනවා 4.2 ජූල් ග්‍රෑමයට කෙල්වින්ට. එහෙනම් අනිවාර්යයෙන් මට යන්න මේ සමීකරණය මේකෙන්ද? මේකෙන් යන්න වෙන්නේ. ද්‍රාවණයේ පරිමාව දෙනවා 200 නෙමෙයි කීයේ? ද්‍රාවණයේ පරිමාව කීයේ? 100යි.
ඇයි මම 50 ගන්න එකතු කරේ? දැන් 1100යි කියලා. ද්‍රාවණයේ පරිමාව ඝන සෙන්ටිමීටර 100යි. එතකොට ද්‍රාවණයේ ඝනත්වය දීලා තියෙන නිසා m එක හොයාගන්න පුළුවන් කොහොමද? m සමානයි dv දාලා. m සමානයි dv දාලා ස්කන්ධය ගන්න පුළුවන්. c දන්න නිසා විශිෂ්ට තාප ධාරිතාවය එතෙන්ට දැම්මා. ඩෙල්ටා ටීට දන්න නිසා ඒක දැම්මා. ලැබිච්ච තාපය හොයාගත්තා. එතකොට ඔච්චර තාපයක් ලැබෙන්නේ ජල මවුල කීයකටද? 100 වතාවක් 10 රින 3කට. මට උදාසීනීකරණය නම් ඕනේ මොකද්ද කරන්න ඕන? එකකට හොයන්න ඕන කොහොමද කරන්නේ? මේක බෙදන්න අර මවුල ගන්න. හරිද? එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? ඔය උදාසීනීකරණ එන්තැල්පියට අවශ්‍ය ගාන හොයාගන්න අපි බෙදනවා ජූල් වලින් උත්තර මේක දාලා තියෙන්නේ. ඒක බෙදලා නැහැනේ. හරි මේ ප්‍රතික්‍රියාවක් ගල්ලේ. ප්‍රතික්‍රියාව ලියාගන්න. එතකොට 100 වතාවක් 10 රින 3කට අදාළව තාපය සමානයි mc ඩෙල්ටා ටීට නම් එක මවුලයකට අදාළව ගන්න පුළුවන්. ඒක මේ මවුල ගානෙන් බෙදන්න. හරි ඔක ලියා ගන්න. මේකයි මෙතෙන්ට ගන්න. ජල මවුල ගන්න හරිනේ. ඊට පස්සේ ලියා ගන්න. එතකොට 100 ජලය 100 වතාවක් 10 රින 3යි මවුල සඳහා තාපය ලැබිලා තිනවා mc ඩෙල්ටා ටීට ප්‍රමාණයක්. එහෙනම් එක මවුලයක් සඳහා ලැබෙන තාපය හොයන්න පුළුවන් මොකක් කරලායි? mc ඩෙල්ටා ටීට බෙදන්න ඕන 100 වතාවක් 10 රින 3ෙන්. එතකොට මට එනවා ජූල් මවුලයට කියන එකෙන් උත්තරයක්. ඒතර ඕකට තමයි අපි කියන්නේ මොකද්ද? උදාසීනීකරණ එන්තැල්පිය කියලා. එහෙනම් මම මෙතන ලියනවා ඩෙල්ටා H සම්මතය NEU නියුට්‍රලයිසේෂන් එක මෙන්න මේක ඍණාගය mc ඩෙල්ටා තීටා බෙදීම 100 වැඩි කිරීම 10 ඍණ 3යි ජූල් මවුලයට. මොකද්ද? අවසාන උත්තරේද? ඔව් මේ කෙවල 10 mc ඩෙල්ටා කියන උත්තරේ තමයි. කැපිලා ගියාම 10 රින් 1 කැටි තුනේ කුඩට ගියාම 10 10ක් කරනවා. ඔය විදිහට තමයි දැන් ඔබට ඍණ 57යි ඍණ 56යි 114යි එහෙම අගයන්ටයක් ඔය අපි වගුවක් කතා කරේ. ඒක හොයන විදිහ තමයි ඔය. හරිද? මේ ලැබෙන අගයන් අපිට 100%ක් හරි කියලා කියන්න පුළුවන්ද? දෙන්නේ නැහැ. ඒත් දෙන්නේ නැහැ. ඩිස්ප්ලේ එකම හැරෙ වුණා ඉවරයි නේ. එතකොට පේන්නේ විදිය බ්ලැක් එක කරලා හිටියා. බස්ද පේන්නේ නැහැ. ඔය විදිහට තමයි අපි හැම අම්ලයකම උදාසීනීකරණ එන්තැල්පිය ගණනය කිරීම කරලා තියෙන්නේ. හොයලා තියෙන්නේ ඔය විදිහට. හරිද? මතක තියාගන්න. හරිනේ?
ටියුට් එකේ තියෙන Q1 Q2 ගණන් දෙක ටිකක් හිතන්න තියෙනවා. පුළුවන් නම් කටුකුල දෙක try එකක් දෙන්න ඕනේ. Q1 Q2 ගණන් දෙක. බැරි නම් හදන්න එපා. Q3 එක වඩා හදන්න පුළුවන්. හදන්න කියන්නේ අපිට පැහැදිලි කරන්න තියෙන්නේ ඇයි මේ උදාසීනීකරණයෙන් තැල්පිය මුංගේ අඩු වෙන්නේ කියලා. ඒක වා එකපාරක් නෝට් එක දිහා බලාගෙන යන කමන්නේ ඇන්සර් එක ලියන්න. සමහර මේ පාඩමේ අන්තිම කොටසේ තියෙන එන්ට්‍රොපි කියන එක. ඒක ලබන සතිය කර ගන්න පුළුවන්. ලබන සතිය වල එක්කලා පාඩම ඉවරයි ඒක. හරි එහෙනම් අපි අදට ඉතින් ක්ලාස් එක නතර කරනවා. රැට 9:00ට මොකද්ද අලුත් වෙලාවකනේ 9:00ට අඬාගෙන ඉන්න බා අනේ කරන්ට් ගියානේ සර්. යකගෙන ඉන්න බා. හරි. එහෙනම් අපි අදට මෙතන ක්ලාස් නතර කරනවා. ලබන සතියේ ඉතිරි කොටස සාකච්ඡා කරමු. ලබන සතියේ බලමු. ප්‍රශ්න ටික සාකච්ඡා කරන්නත් තියෙනවා. අලුත් පාඩමක් නැති ඒ ගොඩක් වෙලාවට. හරි එහෙනම් මම උත්සාරණයි. ගිහින් රෙකෝඩ් එක අද දෙන්නම් අනිවාර්යෙන්. ඒක පොඩ්ඩක් මට තාම හම්බුනේ මට අද මෙහෙන් ගන්න පුළුවන්.